ඒතකොට දීවරයට ඉන්ධන මිල අඩුවට හම්බ වෙනවා නම් ඔවුන්ගේ ලාභ ප්‍රමාණය වැඩි වෙනවා. ලාභ ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කර්මාන්තයට මිනිස්සු යොමු වෙනවා. එහෙම ඉවත් අසුන් කරගන්න පුළුවන්. ඔය khනිජ තෙල් සම්බන්ධව කාරණේදී අදාළ කාරණයක් ඔබ මතු කරා ඉන්දියන් කියන්නේ ලංකාවේ යොසිනේ ඉන්දියන් සමාගම ඒක වැඩි කරලා තියෙනවා. අපේ රටේ එදා ඉඳලම 1950 ගණන් වල ඉඳලා මේ khනිජ තෙල් විකිණීමේ තිබුණේ පනත ඒකාධිකාරයක් මේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක. පිට කාටවත් ඒ පනත අනුව පෙට්‍රල් khනිජ ද්‍රව්‍ය විකුණන්න බෑ. ඒ ඒකාධිකාරය 2002 වසරේදී ආණ්ඩුව පනත සංශෝධනය කරලා ඉන්දියන් ඔයිල් සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කරා අවිධිමත්ව తాවකාලික ගිවිසුමක් අත්සන් කරා ලංකාවේ පෙට්‍රල් සෙට් 100ක් ඒගොල්ලන්ට ආරම්භ කරන්න දෙනවා කියලා. ඒකේ විධිමත් ගිවිසුම අදත් අත්සන් කරලා නැහැ. හැබැයි ඒ සමාගම මේ වෙනකොට එක එක ඩීලර්ස්ලාගේ මේ කියන්නේ වෙළඳ නියෝජිතයන්ගේ ඒවා එකින් එක ගිවිසුම් ගහලා අත්පත් කරගෙන 350ක් දැන් කරනවා. ඒතර මේ ලංකාවට එන තෙල් ටික අපේ khනිජ තෙල් සංස්ථාවට ලබා ගන්න තිබුණු ලාභය මේක ෂෙඩ්ස් ටික තිබුණා බෙදා හරිනවා විකුණනවා ඒකේ ලාභ ප්‍රතිශතය අපේ කෝපරේෂන් එකට ආවේ. මේ ඒක තමයි මේ ඉන්දියන් සමාගමට විකුණලා දැන් මේ මොකක්ද එහෙම දෙන්න තිබුණු උමනාව. ඒ ගිවිසුම විධිමත් නීති උපදේශත් පැතුවොත් කාට හරි පුරවැසියෙකුට යන්න පුළුවන් ද උසාවියේ? ඇත්තටම ඒ කාලේ ඔය දීගෙන ගියපු ඒවා අපි නඩු කියලා ඔක්කොම වගේව ගත්තා. මං කිව්වේ CTB එක ගත්ත රක්ෂණය ගත්තා. මේක භාගිතයි එකක් නම් ඇත්තටම යන කෙනෙකුට උසාවිය යන්න පුළුවන් තාම. ඒ ගිවිසුම විධිමත් කිරීමේ වගකීම තියෙන්නේ කා සතුවද? කුමන පාර්ශවයේ සතුවද? ඒක පෙට්‍රෝලියම් අමාත්‍යාංශයේ khනිජ තෙල් අමාත්‍යාංශයේ වගකීමක්. ඒක විධිමත් කරලා නැත්නම් ඒක අවසන් කරන්න ඕන දැන්. ඒක විධිමත් කරලා නැහැ කියලා මම දන්නවා. ඒගොල්ලන්ට අවසර දුන්නෙත් කසුන් මෙහෙ දාන්න පෙට්‍රල් සෙට් 100ක් පවත්තගෙන යනවා. දැන් ඒක අර ඩීලර්ස්ලාට වැඩිපුර ප්‍රතිශතයක් ඒගොල්ලන් වැඩි ප්‍රතිලාභ දෙන්න පොරොන්දු කරගෙන 350ක් දක්වා දැන් ආක්‍රමණය කරලා තියෙන්නේ. මේ සියල්ල රජයට එන්න තිබුණ සල්ලි. කසුන් මම මේ පොඩි ප්‍රශ්නයක් මේ හර්ෂ මහත්මයාගෙන් මම මේ අහන්න කැමතියි. මේකත් ටික කාර්තිකේ හා සම්බන්ධ හින්දා මම ඔබතුමාගෙන් මේක අහන්නම හිටියා. දැන් අපිට ඇහෙනවා කොවිඩ් එකට පිටරටින් හම්බුණා ආධාර හම්බුණා. ඒකට ආණ්ඩු පක්ෂයෙන් කියනවා තාම ඩොලර් එකක්වත් ඇවිල්ලා නැහැ. කාණ්ඩයක් කියනවා නැවෙනවා. තව කාණ්ඩයක් අච්චු ගහන කතා ගොඩාක් කතා කියනවා. රටේ අපි සාමාන්‍ය මිනිස්සු. එතකොට ඇත්තටම ඩොලර් එකක්වත් ඇවිල්ලා නැහැ කියන මතේ ඉඳන් මම මේ අහන්නේ. ඒකට දැන් හැබැයි මේ ආටිකල් මහත්තයා කිව්වා ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරා කියලා ලෝක බැංකුවත් එක්ක කියලා. එතුමා දැන් නැද්ද දන්නේ නැහැ. සනීප නැහැ කියලා මට ආරංචියක් ආවා එතුමා නැද්ද කියලා. එතකොට දැන් මේ වගේ ක්‍රියාකාරකම් වෙද්දී දැන් පාර්ලිමේන්තුවක් නැති එක පිටරටක අය මුදල් දානකොට ඒක ප්‍රශ්නයක්. මොකද රටේ ඒ පාර්ලිමේන්තුව අවශ්‍යයිනේ මුදල් පරිහරණයට. ඒක නිසා හේතුවක්ද මේක මේ මුදල් නොෙන් එක. දෙවෙනි එක අර වගේ ඇග්‍රීමන්ට් එකක් මොකක්ද ඒකට කියන්නේ මේ ගිවිසුමක් අත්සන් කරන්න පුළුවන් ද පාර්ලිමේන්තුවක් නැතුව එහෙම රජයේ නිලධාරීන්ට? මම හිතන්නේ හැම අවස්ථාවෙම රාජ්‍ය නිලධාරියෝ තමයි ওই ගිවිසුම අත්සන් කරන්නේ. ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව තමයි කරන්නේ. අපි දකිනවා ගොඩක් වෙලාවට පින්තූර දානවා මේ භාණ්ඩාගාර ලේකම්තුමා සහ තව රටක තානාපති කෙනෙක් අතර අත්සන් කරලා පිටිපස්සේ කොඩි දෙකක් දාලා අතට දෙන පින්තූර අපි හැම වෙලාවෙම දකිනවා. මම හිතන්නේ එතන අත්සන් කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ දැන් කොහොමද ඒකට අවසර ගන්නෙ? දැන් මෙහෙමනේ පාර්ලිමේන්තුවේ අපිට ණය සීමාවක් තියෙනවා. යම්කිසි ණය ප්‍රමාණයක් ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතියක් දෙනවා මේ බජට් එක පාස් කරනකොට. ඒ අනුමැතියට යටත්ව රජයට ණය ගන්න හැකියාව තියෙනවා. හැම ණයක්ම ගන්නකොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න අවස්ථාවක් නැහැ. මම හිතන්නේ 2000 ඔය කියන එක මේ ඇත්තටම මට මතක විදියට ණයක් නෙවෙයි ආධාරයක් ඩොලර් මිලියන 182ක්. නෑ මම එතනට එන්නම්කෝ. හැබැයි මට මතකයි 2000 මම හිතන්නේ 8 වෙන්න ඕනේ. ඊවවන සුන්දර නඩු තීන්දුවක් තියෙනවා. ජාසි තිලක වර්ධන මැතිණිය. තිලක වර්ධන ඊවජාසුන් තුන් දෙනෙක්ගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් තියෙනවා. ඒකෙදි ඒගොල්ලෝ කියනවා හරිනම් මේ ගන්න කලින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ කියලා. නමුත් ඔවුන් කියනවා ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි හැමදාම ණය ගන්නවනේ.
අපි හැමදාම මේ හර්ෂ ඔක්ෂන් මහත්තයා, එකෙන් මම ණය මේ ගන්න. ප්‍රශ්නය ගොනු කරන්නේ ඇයි දන්නවද? ඔව්. දැන් MMC ද මොකද්ද ගිවිසුමක් MCC. තිබ්බනේ. MCC. දැන් ඕක ගැන ලොකු කතා වුණා. ඒකේ නරක දේවල් තියෙනවා කිව්වා. ඔව්. එතකොට ඔය ගිවිසුම ආවනම් මේ වගේ අවස්ථාවක අස්සම් කරන්න පුළුවන් එහෙනම් නිලධාරීන්ට. මොකද ඒකත් ප්‍රධානයක්නේ. ණයක් නෙමෙයි. නෑ සංජීව අහන ඒකේ පොයින්ට් එකක් තියෙනවා. හරි. නමුත් මම එතනට යන කලින් මේක ගැන කතා කරන්නම්කෝ. දැන් මෙතනදී ඒක ණයක් මේ විජයදාස ඒක ණයක් ඇමරිකන් ඩොලර් 128ක 128ක ණයක්. ඒක මේක කියලා තියෙනවා මේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කියලා තියෙනවා 18 වෙනිදා මාර්තු මාසයේ ඒක එන සතියේ ලැබෙනවා කියලා. සමාවෙන්න ඒක නෙමෙයි. ඒ චීනෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. ඒ ඩොලර් මිලියන 500 ණය එන සතිය ලැබෙනවා කියලා තියෙනවා මාර්තු මාසේ 18 වෙනිදා. දැන් ලෝක බැංකුවෙනුත් ණයක් අරගෙන තියෙනවා. ඒක අප්‍රූව් වෙලා තියෙනවා ඩොලර් මිලියන 128ක්. මේක ලැබෙන්නේ බජට් එකත් එක්ක. මම ඒක හොයලා බැලුවා. මොකද හැමෝම කතා කරන නිසා මම අන්තර්ජාලයට ගිහිල්ලා ලෝක බැංකුවට ගිහිල්ලා ගිවිසුම කියෙව්වා. ඒකේ තියෙනවා මේ මුදල් අපි නිකුත් කරන්නේ බජට් එකත් එක්ක කියලා. ඒතකොට බජට් එකක් පාස් වෙනකන් මේ මුදල් ලැබෙන්නේ නැහැ. හරි? එතකොට ඒක තමයි ඕකේ ඇත්ත කතාව. හැබැයි ඊට අමතරව ජපානයෙන් හැබිදලා තියෙනවා ආධාරයක්, ඒ කියන්නේ ණයක් නෙමෙයි ආධාරයක් ඩොලර් මිලියන 1.2ක. ඊළඟට ඇමරිකාවෙන් ලැබිලා තියෙනවා ආධාරයක් ප්‍රධානයක් ණයක් නෙමෙයි ඩොලර් මිලියන 4.5ක. මොනවටද කියලා කියනවා මේ ඌව ප්‍රදේශයේ කුඩා කර්මාන්ත සම්බන්ධයෙන් හම්බෙලා තියෙනවා. සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා වියදම් කරන්න හම්බෙලා තියෙනවා යනාදී වශයෙන්. ඊළඟට පොඩ්ඩක් වද දෙන්නද? ඔව්. මොකද මම මේක යන්නේ අපි සාමාන්‍ය මිනිස්සුනේ මන්ත්‍රීතුමා. ඔබතුමා නම් ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බල්ලා හරි හොයනවා. අපිට එදා ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරනකොට MCC කිවිසුමේ ඒවා දැනගත්තේ දේශපාලඥයන්ගෙන්. පාර්ලිමේන්තුවේ බැන්නා කතා කරා. දැන් මේවා පිටිපස්සේ තියෙන කිවිසුම් මොනවද කියලා අපි දන්නේ නැහනේ. එතකොට මේවා ගැන කවුද වග කියන්න ඕනේ කවදා හරි රටේ? නෑ මෙහෙමයි මම ඔබතුමත් එක්ක 100% මේ විජේදාස මහත්තයා බයිනවා ගොඩක් ඒවට. ඔව්. දැන් අවුරුදු 20ක් හිට ඉන්නකොට එතුමා ඉද්දිම වෙච්ච දේවල් ගැන මෙතුමා කියන්නේ. නිකන් අපි හිටියා වගේ මට දැනුනේ වෙලේ. නෑ දැන් පාර්ලිමේන්තුවේ. දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මං කියන්නකෝ. ඔබතුමාලා කවුරුත් වග කියන්නේ නැත්නම් අපිට ඔබතුමාලා පාර්ලිමේන්තුවේ ඉඳීමේ වැඩකුත් නෑ. අර චන්දනයියා කියනා වගේ පාර්ලිමේන්තුවක් වැඩකුත් නෑ. හමුදාව දාලා දුවපන්. නෑ පොඩ්ඩක් චුට්ටක් ඉන්න මම මේක කියන්න ඕනේ. දැන් විජේදාස ඇමතුමා කිව්වා මේ ජනාධිපතිතුමා අර මේ හම්බන්තොට වරාගෙන එහෙම දෙයක් කිව්වේ නෑ කියලා. මං කැමති උපුටා දක්වන්න ෆිනෑන්ෂල් මම කිව්වේ ජනාධිපතිතුමා කිව්වේ නෑ කියන එක නෙවෙයි හර්ෂ මහත්මයා. මම කිව්වේ කවදාවත් ඉන්දියාවේ ස්ථාවරේ නෑ කියලා. මොකද මං අදටත් ඊට අදාළ යම්යම්මයත් එක්කම ඉගෙන සාකච්ඡා කරලා තිනවා. එදා මම ඇමති කාලේ ඉන්දියාවේ ස්ථාවරයේ කීප වතාවක්ම ඇවිල්ලා සාකච්ඡා කරා විතරක් නෙවෙයි ඉන්දියාවෙන් ආපු නියෝජිතයන්ට ජනාධිපතිවරයා මුණ ගැස්සන්නත් කටයුතු කරේ මම. නෑ මම ඒක නෙමෙයි කියන්නේ. මම කියන්නේ දැන් මේ හම්බන්තොට වරාය ගැන මෙහෙම කියන්න එපා වැරදි. මේ වික්කා මේවා කියලා. මොකද මේකේ මේ ජනාධිපතිතුමා කියනවා මේක I am not afraid to say that was a mistake. Rajapaksa stated that he would request the Chinese to renegotiate the joint venture. කියලා කියනවා. හැබැයි එහෙම කිව්වට ඒකත් මම නිවැරදි කරන්න. ජනාධිපතිතුමා කියනවා මේක ආපහු රිනිගෝෂিয়েට් කරලා අපිට ගන්නවා කියලා. හැබැයි එතුමා එහෙම කියන එතුමා ඡන්දෙන් පස්සේ ඇවිල්ලා ආයි කියනවා නෑ මේක හොඳ දෙයක් මේක යන්න ඕන කියලා. ඔව් ඒක තමයි මම කියන්නේ. මේක හොඳ දෙයක් යන්න ඕන කියනවා. එතකොට එතන ওই ස්ථාවරය නොයෙකුත් හේතුන් මත වෙනස් වෙනවා. නමුත් දැන් MCC එක ගැනත් කට්ටියක් කියනවා දැන් 180ක් හොඳයි කියලා. දැන් ගිය සතියේ ඇමරිකාවේ national security chief national security person කතා කරලා තිබ්බා මේ ජනාධිපතිතුමාට. ඒ කතාවේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා තානාපති කාර්යාලයේ. ඒකේ තියෙනවා කතා කරලා තියෙන එක දෙයක් තමයි MCC ගිවිසුම. දැන් මේ ගිය සතියේ national security advisor ඇමරිකාවේ අපේ රටේ ජනාධිපතිතුමාත් එක්ක MCC ගිවිසුම ගැන කතා කරනවා. හරි එතකොට ජනාධිපතිතුමා ගැන මොකක්ද කියන්නේ හරි දැන් මම මේ කියන්නේ කවුරුත් විරුද්ධව හිටියේ ජනාධිපතිතුමාත් විරුද්ධව හිටියේ මෙතුමා කියන්නේ ඒක ගැන ඒගොල්ලන් සාකච්ඡා කරන්නේ නැති ඒගොල්ලෝ ප්‍රශ්න කරන්නේ නැති. හැබැයි ආණ්ඩුවේ
තාවම ස්ථාවර වෙනසක් තීරණයක් නැහැ. ස්ථාවරයක් නැහැ. ඔව් හැබැයි ඔය එහෙම දෙයක් කරනවද නැද්ද කියලා. දැන් මෙතනදී මූල්‍ය මේ ප්‍රශ්නයක් ගැන සංජීව ඇහුවා. එතකොට එහෙමනම් පාර්ලිමේන්තුවේ මේවා අනුමත වෙන්න ඕනේ. ඒ ණය ගන්න ප්‍රමාණය අනුමැතියට යටත්ව තමයි ගන්න ඕනේ. දැන් වෙරිටේ ආයතනය මේ ඊයේ පෙරේදා මේ නිකුත් කළ තිබ්බ වාර්තාවක්. ඒ වාර්තාවේ පැහැදිලිවම පෙන්නනවා ඒ ණය සීමාවට දැන් පිටින් ගිහිලා තියෙනවා. අනිත් එක ඔය වෝට් අන් account කියන එක අතුරු සම්මත ගිණුමේ එක්කෝ ඔක්තෝබර් මාසේ 23 වෙනිදා සම්මත කරපු අතුරු සම්මත ගිණුම ජනවාරි 1 වෙනිදා ඉඳලා අප්‍රේල් 30 වෙනිදා වෙනකන් හෝ මේ මුදල් අමාත්‍යාංශය කියන විදිහට මාර්තු මාසේ 6 වෙනිදා සම්මත කරපු අතුරු සම්මත ගිණුමේ හෝ මේ දෙකෙන් එකකවත් ණය සීමාව ඉහළ දැමීම පිළිබඳව කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඔබ කිව්වා වාගේ පාර්ලිමේන්තුවට නම් තියෙන සම්පූර්ණ මූල්‍ය බලය එහෙමනම් දැන් වෙනකොට ඒ බලය පාවිච්චි කරන විදියකුත් නැහැ පාර්ලිමේන්තුවකුත් නැහැ තමන්ට ඕන විදියට මේ මුදල් ගන්න අත්සන් කරනවා නොයෙකුත් පුද්ගලයෝ ණය සීමාවට එහායි ණය ගන්නවා. එතකොට හෙට අනිද්දා වෙනකොට කොයි විදියට මේ රටේ ආර්ථිකය මේකෙන් ආර්ථිකයට කොයි විදියට බලපායිද දන්නේ නැහැ. මම කැමති විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ දෙමන්නද? ජනාධිපති ලේකම්තුමා නිකුත් කරපු ලිපිය සම්බන්ධයෙන් මම කැමති අවධානය යොමු කරන්න. ඔතුමා ජනාධිපති නීතිඥයෙක්. මට පැහැදිලි කරගන්න මම දැනගැනීම පිණිස මේක අහන්නේ. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිතා කරලා පෞද්ගලික ආයාචනයක් එහෙම කරන්න පුළුවන්ද? පෞද්ගලික ආයාචනයක් කළ හැකිද? දැන් මේ ලිපි ශීර්ෂය භාවිතා කරලා පෞද්ගලික ආයාචනය කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. එහෙම පෞද්ගලික ආයාචනයක් ජනාධිපතිතුමාගේ ලිපි ශීර්ෂය භාවිතා කරලා කළ හැකිද? නෑ ඔහු පෞද්ගලිකව කියන්නේ පෞද්ගලිකවම නෙවෙයි ජනාධිපතිවරයාගේ ලේකම්වරයා විදියට ඉල්ලීමක් කරනවා කිසි නියෝගයක් කරලා නැහැ. ස්වේච්ඡාවෙන් කැමති නම් මේකට දායක වෙන්න කියලා. ඒ ඉල්ලීමක් නැතුවත් අපේ රටේ සමහර අවස්ථාවලදී ව්‍යසන අවස්ථාවලදී රජයේ සේවකයෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා දවස් දෙකේ පඩිය පරිත්‍යාග කරලා තියෙනවා මේ රටේ. මම අහන්නේ නීත්‍යානුකූලව එහෙම හැකියාවක් තිබෙනවද? නීතිය කිසිම බාධාවක් නැහැ. මොකද ඒකෙන් බල කරලා තිබුණා නම් ඒක වැරදි. හැබැයි ඉල්ලීමක් නිසා ඒකේ නීත්‍යානුකූල කිසිම ගැටලුවක් නැහැ. අර අසුන අනිත් කාරණේදී මේ අපිට ආධාරයක් දෙනකොට යම් කිසි විධිමත් ආකාරයට භාණ්ඩාගාරයට ණයක් දෙනකොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමක් අපේ රටේ කෙරෙන්නේ නැහැ. අර මෙතුමා කිව්වාගේ කෙරෙනවා නම් හොඳයි කියලා අධිකරණ කියලා තියෙනවා. එහෙම ගන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. එතකොට හැබැයි ණය සීමාව කියලා එකක් තියෙනවා. ඒ ණය සීමාව දක්වා රජයට ඕන වෙලාවක ගන්න පුළුවන්. පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව ගන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් අයවැයක් සම්මත කරලා නැහනේ. ඒ අයවැය සම්මත කිරීමේ වගකීම තිබුණේ නොවැම්බර් 16ට පෙර තිබුණු ආණ්ඩුවට. 2005 නොවැම්බර් 16 17 ඡන්දෙ තියෙනකොට ඊට පෙර තිබුණු ආණ්ඩුව අයවැය සම්මත කරා. එතකොට මේ පෙර තිබුණු ආණ්ඩුව අයවැය සම්මත කරේ නැහැ. එහෙම අයවැයක් සම්මත කරලා නොතිබුණ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂ මැතිතුමනි ජනවාරි සිට අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමක් සම්මත කරලා තිබුණානේ. ගැටලුවක් නැහැ. අතුරු සම්මත ගිණුම ගැන ගැටලුවක් නැහැ. නෑ ඇත්තටම දැන් මේ මෙතන දැන් ඒ කියන්නේ මේක සම්ප්‍රදාය පිළිබඳ කාරණයක් නේ. නෑ දැන් සම්ප්‍රදාය නෙවෙයි අශෝක. මේකේ 153 වගන්තියේ අනුව පාර්ලිමේන්තුවක් විසිරෙව්වට පස්සේ රට ගෙනියන්න ඕනේ. රට පාලනය කරන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි. රට පාලනය කරන්නේ විධායකය. පාර්ලිමේන්තුව තමයි විධායකයට කරන්න ඕන අවශ්‍ය විදියට නීති ටික හදලා දෙන්නේ. ප්‍රතිපත්ති හදලා දෙන්නේ. පැහැදිලි. ඔව්. එතකොට 153 කියනවා පාර්ලිමේන්තුව මේක අපේ රටේ හැමදාම මැතිවරණ කාලෙට වෙච්ච දෙයක්. ඔව්. පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ ඒ අවුරුද්දට අයවැය ලේඛනයක් අනුමත කරලා නැත්තම් ජනාධිපතිවරයාට මේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ අයිතිය දීලා තියෙනවා කාල පරිච්ඡේද දෙකකට. ඒ පළවෙනි කාල පරිච්ඡේදය තමයි විසිරුවා හැරීමේ දිනය. ඒක අවුරුදු 4මාරෙන් පස්සේ ජනාධිපතිවරයාගේ අභිමතය මත වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අවුරුදු 5 ඉවරලා ඔටෝමැටික් මේ නීතිය ක්‍රියාකාරීත්වයෙන් අවසන් වෙන්නත් පුළුවන්. ඒ කුමන අවස්ථාවක වුණත් පාර්ලිමේන්තුව විසිරුවා හැරපු දිනේ සිට ඊළඟ අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන දිනය කවද්ද එදිනටත් ඒ දිනේ සිට තවත් ඉදිරියට මාස 3ක් දක්වාත් කියන කාලය දෙක පරාස දෙක
ආවරණය වෙන්න ජනාධිපතිවරයාට බලය දීලා තියෙනවා. රටක් කොහොමද ගෙනියන්නේ? ඔබතුමාලා ව්‍යවස්ථාවේ එක කෑල්ලක් විතරක් අල්ලගෙන මම දැකලා තියෙනවා. මෙහෙම කතා කරමු අපි පොඩ්ඩක් එතන අදාළව අපිට සාමාන්‍ය මිනිස්සු හැටියට තියෙනවනේ ප්‍රශ්නයක්. මොකද ඔබතුමාලා අපේ සල්ලි වලින් තමයි අන්තිමට පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. අපේ බදු වලින් අපි කන හැම මනුස්සයාගේම ඒක අපහාසයට කියනව නෙමෙයි. එතකොට අපි විශ්වාස කරනවා ඔබතුමාලා ඔය හදන රටක ව්‍යවස්ථාව හෝ මොකේ හරි අපිව ආරක්ෂා කරන්නයි හදන්නේ කියලා. ඒ කියන්නේ අපේ බදු මුදල් වලට ඒ වග කියන තැනක් හදනවා. ඒක තමයි අපි හිතන් හිටියේ මෙච්චර කල් පාර්ලිමේන්තුව කියලා. ඉතින් අපි විශ්වාස කරා ඔබලගේ කාලේ කිව්වම ජනාධිපතිතුමා කිව්වා හරි ඕකේ මාස 3 ඇතුළත තියන්න ඕනේ ඡන්දේ. එතකොට ඒක තියන්න බැයි නම් මේ මාස 3 ඇතුළත මේක හදිස්සි අවස්ථාවක් නම් මේ හදිස්සි අවස්ථාවේදී ජනාධිපතිතුමාට වගකීමක් නැද්ද මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටලා පාර්ලිමේන්තුව කැඳවලා හරි මේ රටේ මිනිසුන්ට වග කියන්න කොහොමද මෙහෙම කරන්නේ? නෑ ඒක තමයි මගේ මිත්‍ර ගරු ඇමතුමා මේ කවුද ජනාධිපති නීතිඥතුමාට කියවන්න බැරි වෙලාවක් තිබ්බා. මේකේ තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරින ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් ඒක හරි. අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක්. ඒක කියවන්න බැරි වුණානේ මට. මාස 3ක්. ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් යම්කිසි මුදලක් අවශ්‍යද. ඒක හැමදාම කියලා පෝස්ට්පෝන් කරන්න බෑ. කවදා හරි අභිනව පාර්ලිමේන්තුව මුණ ගැහෙනවද? එදා ඉඳන් ඔබතුමාලා විවස්ථාවේ කෑලිනේ හදලා තියෙන්නේ. මේ විවස්ථාවේ කෑල්ලක් එතුමා අල්ලගෙන. ඔව් ඒක තමයි. විවස්ථාවේ කෑල්ලක් කාලේට කවුද වියදම් කරන්නේ? නෑ මාස 3ක්. හරි ඊතුරු කාලේට කවුද වියදම් කරන්නේ? ඊතුරු කාලයක් කොහෙද තියෙන්නේ? ඊට නිසා තමයි ඔය වගන්ති ආරම්භ කරන්නේ පාර්ලිමේන්තු විසිරුවා හැරපු දින සිට කියලා. ඒකේ ප්‍රශ්නයක් දැන් සංජය ඕක හෙටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන අපේ පිළිබඳව අපි දැන් ඒ කියන්නේ අපි ටිකක් පරිස්සමෙන් ගැන කරමු. විවස්ථාව ගැන කතා කරේ. අපි දැනට මේක ගැන සංවාද වෙන නිසා අපි පොඩ්ඩක් මම තව ප්‍රශ්නයක් ගේනවා මේක මං හිතන්නේ ඇමතුමාට ගේන්න ඕනේ විජේදාස. සම වෙන්න මේ සංජීව විනාඩියක් දෙන්න. අශෝක ඔබට මොනවද කරන්න? ඔව් මේ මම මේ ඔය තරම් සංකීර්ණ නැති ප්‍රශ්නයක් ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමාට. ඔව් මේක මේ සරල කාරණයක්. දැන් හර්ෂ සිල්වා මැතිතුමනි ඔබතුමාලා 2015 දී බලයට පත් වෙලා ඔබ මුලින්ම ගේන ප්‍රකාශනය මේ කෝල් ස්ටෝර්ස් ඇති කරන එක කලාප 6ක ඔබතුමාලා යෝජනා කරනවනේ. ඔව් මම හරිනේ 2015 ඔබතුමාලගේ අර ඉකොනොමික් කොරිඩෝස් වල මේක යෝජනා කරන 2015. හරි. අතර මේක ඉතා පිළිවෙලට ඒක සටහන් කරලා තිබුණා. ඔව්. හැබැයි දැන් ඔබතුමා මේ කියන දැන් ඔබතුමා කිව්වා මේ කෝල් ස්ටෝර්ස් එකක් හදන්න පටන් ගත්තා ශීතාගාර සංකීර්ණයක් හදන්න පටන් ගත්තා දඹුල්ලේ. ඔබතුමාට ලියුමකුත් ඇවලා තියෙනවා ඒක. 2015 දී ඔබතුමාලා යෝජනා කරා. ඔව්. කොයි අවුරුද්දද මුල්ගල් තිබ්බේ? ඕක ලිව්වෙත් මම තමයි. ඔය ඕක හදන්න ඕනේ කියලා. 2015 2015. දැන් ඔබතුමාලා මේ කෝල් ස්ටෝර්ස් එකට පළවෙනි එකට මුල්ගල් තිබ්බේ කවද? 2019. හරියට හරි 2019 අප්‍රේල් 1. අප්‍රේල් 1. හරි. මුල්ගල් තිබ්බේ. ඕක හරි. මැතිතුමනි දැන් මේක අප්‍රේල් 1 නේ අප්‍රේල් 1 නම් හොඳම දවස. අප්‍රේල් 1. දෙක කියමුකෝ. නෑ මාර්තු අග අප්‍රේල් අර හැම එකටම මොකක් හරි මාර්තු 30. මාර්තු 30 අප්‍රේල් 1 මාධ්‍ය ඒ කියන්නේ ටෙලිවිෂන් වල එහෙම පළවෙන්නේ අප්‍රේල් 1 මේක ගැන. දැන් මෙන්න මේක. දැන් මේක දැක්ක ගමන් කියන්න පුළුවන් විවිධ දේවල් කියන්න පුළුවන්. හැබැයි මෙන්න මේකත් වැදගත්. ඒ කියන්නේ ඊට පස්සේ පත් වෙන රජය ඒ වැඩපිළිවෙල වල නවත්තනවා කියන චෝදනාව කරනවා වගේම ඒ එක්කම ඒ හුස්මෙන්ම අපිට කියන්න වෙන දෙයක් තමයි. මේ අන්තිම අවුරුද්දේ තමයි කරන්න පටන් ගන්න. මොකද මේ ඡන්දෙට මතක හිටින්නේ. හරි. නෑ එහෙම කියන්න එපා විජේ. ඒක නෙමෙයි කතාව. මම නෙවෙයි කියන්නේ. මම මේ කියපු නිසා මම මට හොඳට ඇහෙනවා. මගේ කන ඇහෙනවා හොඳට. සුබ කියපු එක මම පූර්ණය කරනවා. ඒකත් අවශ්‍ය නෑ විජේ. හරි ඇත්ත කතාව මම දඹුල්ලේ මේ වැඩේ පටන් ගත්තේ 2002 විතර. කිසිම දේශපාලනයකට එන්න කලින්. හරි ඉස්සෙල්ලාම ගොවිඥාන සේවා කියලා තාක්ෂණය ගෙනහිල්ලා ලංකාවේ පළවෙනි Wi-Fi zone එක දාලා ටෙලිෆෝන් එකෙන් ගොවියොන්ගේ මිල ප්‍රදර්ශනය කරන වැඩපිළිවෙල පටන් ගත්තා. මම මේ පිළිබඳව අවුරුදු ගාණක් තිස්සේ ස්ටඩි කරා.
ඒ ස්ටඩී කිරීමත් එක්ක තමයි ඔය මේ ප්‍රාන්තික ඇතිවන්න ප්‍රකාශනය අපි දැම්මේ මේක පටන් ගන්න ඕනේ කියලා. නමුත් අවස්ථාවක් ලැබුණේ මට පොදු සැපයුම් ඇමති කියලා කැබිනට් ඕනේ ඇමතිකමක් හම්බුණා 2019 අර මේ ඔක්තෝබර් මේ නෑ ඔබ මම මේ කියන්නේ පොඩක් කියන්නකෝ මම මේ වෙච්ච පුද්ගලිකව කතාව කියන්නේ. වෙච්ච කතාව අශෝක මට කියන්න දෙන්නකෝ. එතකොට පොදු සැපයුම් අමාත්‍යාංශය යටතේ තමයි ඔක පටන් ගත්තේ. ඕක තමයි ඇත්ත. මේ අමාත්‍යාංශය හම්බෙලා විජේ මාස ගානයි ඒ පටන් කියන්නේ ඔබතුමාලා මේ 2015 දී මේක පොත්වලට දැම්මේ කරන්න නෙමෙයිද එතකොට? කරන්න තමයි දැම්මේ. කරන්න සැලසුම. නෑ ඉතින් සැලසුම කියන්නේ මෙච්චර කල් ඒක උනේ නැහැ. හරි අපිට දැන් සාමාන්‍යයෙන් කවුරු හරි දැන් අමාත්‍යාංශයක් තියෙනවා නම් ඇමති කෙනෙක් නම් ගොඩක් දේවල් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් මම මේක දැම්මට මට කිසිම හැකියාවක් ලැබුණේ නැහැ. ඔබතුමා දන්නවා. අපිට නියෝජ්‍ය ඇමතිකම් එතුමා කියන එක මමත් පිළිගන්නවා. මම අවුරුදු 2ක් තිස්සේ සටන් කරලා අර අලුත් කඩේ BCC ඉඩමේ අක්කර 12න් අක්කර 6ක් අක්කර 2 තුන් සැරයකට අක්කර 6ක් අරගෙන සැලසුම හදලා House of Justice කියලා උසාවි 40ක සංකීර්ණයක් හදනකොට දැන් තියෙනක කොයි වෙලාව හරි කඩන් වැටෙනවා. දැනටත් කඩන් වැටිලා තියෙන හුඟක් ඒවා. ඉතින් ඔය උසාවි සංකීර්ණය හදන්න ඔක්කොම මුදලුත් කොටසක් වෙන් කරගෙන උදාහරණ වෙලා ඉන්නකොට මාරිය ලිපිගොනුව ඇවිල්ලා අරගෙන ගියා. හරි වටිනවා ඔබතුමා කියන එක. මොකද දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුව මේ කියන්නේ මේ 7 දෙනෙක් ගිහිල්ලා තියෙනවා පෙත්සම් අරගෙන මූලික අයිතිවාසිකම් තව මැදිහත් පාර්ශවයන් ඉන්නවා 13ක් වගේ. නමුත් 501 ඒ කියන්නේ මේ උත්සව වශයෙන් රැස් වෙන ශාලාව හැර ලොකු ශාලාවක් නැහැ. ඒක විශේෂ නෑ අවස්ථාවක්. ඇත්තටම විශේෂයෙන් මාසුක ඒක නෙවෙයි. අපේ මහාධිකරණයේ දිසාධිකරණයේ තියෙන ගොඩනැගිලි ඉතාමත් අබලන්. අවුරුදු 150කට වැඩි. ඉතින් ඕ පිළිබඳව පහුගිය කාලේ එක දවසක් රාත්‍රී කඩාගෙන වැටුණා වැස්ස වෙලාවේ දවල්ක වුණා නම් 200ක් මැරෙනවා මහාධිකරණේ ශාලාව. එතකොට ඒක නිසා තමයි මම ඉක්මන් කරලා මේ දයාගමගේ මැතිතුමා දන්නවා මම කොච්චර කැබිනට් මණ්ඩලයේදී මේ සටන් කරලාද මේ සමහර අමාත්‍යාංශවලින් ඒක නිදාස් කරගත්තේ. ඒක තමයි අපිට ප්‍රයොරිටිස් එතන තමයි ප්‍රශ්නේ. දැන් චන්දනමට අවසර දෙන්න දැන් මේ ඔය කෝල්ඩ් ස්ටෝර්ස් කතාව ආර්ථික කීපයක ඕකට චූටි කෑල්ලක් එකතු කරගෙන යන්. ඒ කියන්නේ දැන් හම්බන්තොට හදනවා අපි ලොකු සම්මන්ත්‍රණ ශාලාව. අපි ගලුම් කුළුණු එතකොට තව දැන් ඔය දැනුත් තවත් ඒවා එහෙම ඒක ජාතිය හදනවා. දැන් අපිට ප්‍රයොරිටිස් වල නැත්තම් ප්‍රමුඛතාවය ඒක තමයි ප්‍රයොරිටි එක ගැන මම කියන්නේ. අශෝක දැන් ඩොක්ටර් හර්ෂ සිල්වා කිව්වා එතුමා ඔය කෝල්ඩ් ස්ටෝර්ස් ගැන 2002 කතා කරමු. 1998 වාර්තාව අරගෙන බලන්න හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ලංකාවේ එළවලු විශේෂයෙන්ම ට්‍රාන්ස්පෝර්ට් කිරීමේදී එළවලු වලින් දල වශයෙන් 37ක් අපත යනවා. තක්කාලි වලින් නම් 50 සිට 52ක් අපත යනවා. දැන් ඔය කාල වකවානුවේ මට මතකයි SB දිසානායක මැතිතුමා සමුද්දිසා කෘෂිකර්ම ඇමතිවරයා වෙලා ඉඳෙද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියට මම මේ තොරතුරු සියල්ල දීලා ඉල්ලීමක් කරලා බලන 99 බජට් එකේ යෝජනාවක් විදියට තියෙනවා අර ප්ලාස්ටික් කූඩ ප්‍රවාහනයේදී යොදා ගන්නත් මේ ඒ ආර්ථික කලාපවල විශේෂයෙන්ම එළවලු පළතුරු තියෙන නුවරඑළිය දඹුල්ල ඒ ප්‍රදේශවල කෝල්ඩ් ස්ටෝර්ස් මට මතක විදියට 10ක් හෝ 20ක් ඉදි කරන්නත් ඒ යෝජනාව 99 ආවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරේ නෑ. මට මතකයි ඊට පස්සේ කාලෙක ඔය කූඩවල ගමන් කරන එක ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ ඇමතිතුමාගේ කාලේ තමයි එතුමා පටන් ගත්තේ. දැන් අපේ ආණ්ඩුවෙත් 2005 15 ආවට පස්සේ අපේ ඇමතිවරයෙක් ගේනවා මට මතක නෑ කෝටි විශාල සංඛ්‍යාවක් වියදම් කරලා ගබඩාවක් හදන්න ඇඹිලිපිටියේ. මේ ආහාර ගබඩා කරන්න. මම ඒකට විරුද්ධ වෙලා කිව්වා මේක ජාතික අපරාධයක්. ඇඹිලිපිටියේ හදන්න ඕන නම් හදන්න. ඇත්තටම හදන්න ඕන. හැබැයි හදන කෝල්ඩ් ස්ටෝර්ස් එක. අපේ මේ වාරයට අපේ මේ දෙහි වාරයට විසි කරන දෙහි ටික මුළු ලංකාවටම මේ ලෙමන් ඩ්‍රින්ක් එක හදලා බොටල් කරලා දෙන්න තියෙනවා එතන. කවුරුත් ඒවට අත ගහන්නේ නෑ. ඒක තමයි කියන්නේ අත ගහන්න ඕනේ. මේ අපේ රටේ ප්‍රශ්න තේරුම් ගන්න ඕනේනේ. අපේ රටේ ප්‍රශ්න තේරුම් අරන් එව්වට උත්තර හොයන්න ඕනේ. 98 මේක ලිව්වනම් හොඳයි. හැබැයි 98 ඉඳන් 2019 වෙනකන් උනේ නෑ. ඒකයි මං කියන්නේ. හරි දැනුත් භාගය වෙලා තියෙන මේක ඉවර කරන්න ඕනේ. නලින් හේවගේ මැතිතුමනි දැන් මේ තර්කයක් ගොඩ නැගුණා අතුරු සම්මත ගිණුමක් ඔස්සේ පුළුවන් කියලා මේ ඡන්දයට වියදම් කරන්න. දැන් මේ කියන්නේ ඡන්ද මහමැතිවරණයක් පවතින මොහොතේ
දැන් අපිට පේනවා ලොකු ප්‍රාග්ධන වියදම් වලට කැබිනට් අනුමැතිය ගන්නවා. විශේෂයෙන්ම පාරවල් හදන්න, එක්ස්ප්‍රස් වේ හදන්න මුදල් අනුමත කරගන්නවා. දැන් ඔබතුමා පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක්. මේ පළාත් වලට අදාළ කාරණාවලදී පළාත්වලත් අදහස අභිමතය අහන්න වටිනවා. මේ වගේ විශාල ප්‍රාග්ධන වියදම් මේ එක්ස්ප්‍රස් වේ වලට මේවා දාන තැන් හරිද? මේ ඡන්දයක් මුවවිට තියාගෙන අපි ලොකු ණයවලට යනවා. දැන් රත්නපුර පැත්තෙන් පහුගිය දවසේ වාසුදේව නානායක්කාර මහත්තයාම කිව්වා ඒ කියන්නේ රත්නපුර අධිවේගී මාර්ගය දාන විදිහ පිළිබඳව දැනට යෝජිත ගමන් මාර්ගය පිළිබඳව එතුමත් එකඟ වෙන්නේ නැහැ කියලා. විශාල විරෝධයක් තියෙනවා කියලා ඒ ප්‍රදේශවල. මේ කියන්නේ මේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් වල ප්‍රාග්ධන වියදම් වලට මේ වෙලාවේ මේ ණය ගන්න යන එක කොච්චර සාධාරණද? ඒක තමයි ඇත්තටම ඩැස් මහත්තයා දැන් ඇත්තටම ආණ්ඩුව කල්පනා කරන්න ඕන අපි ඉන්න තත්ත්වය කල්පනා කරන්න ඕනේ. දැන් අපි ඉන්න තත්ත්වය මේ 2009 ඉඳලා 2019 දක්වා අවුරුදු 10ක් ගත්තොත් ඔය අවුරුදු 10න් අවුරුදු 5කම මුළු රටේ ආදායම මදි ණයවාරිකයයි පොලියයි ගෙවා ගන්න. දැන් 2019 ගත්තොත් මුළු රටේම ආදායම තියෙන කෝටි 1,90,000යි ණයවාරිකයයි පොලියයි තියෙන කෝටි 2,08,000. කියන්නේ රටේ ආදායම මදි ණයවාරිකයයි පොලියයි ගෙවන්න. එතකොට තමයි දැන් මෙයාට සිද්ධ වෙලා තියෙන්නේ ගිනි පොලියට ණය ගන්න. දැන් මෙතුමා අහනෝනේ ඉන්දියාවට ඇයි අපි අර IOC එකට දුන්නේ කියලා. දැන් ඕන කෙනෙකුට තේරෙනවා සාමාන්‍යයෙන් මේ පෙට්‍රල් ටික ගෙනෙල්ලා බෙදා හදා ගන්න ලංකාවට මහ මොලයක් අවශ්‍ය නැහැ. මේක කරන්න පුළුවන්. හැබැයි එහෙම වෙද්දී අයි අපිට ඉන්දියාවට දෙන්න වෙන්නේ. ඇයි චීනට හම්බන්තොට වරාය දෙන්න වෙන්නේ? චීන හැදුවා මේක දුවා ගන්න බෑ. අපිට ඒක ක්‍රියාත්මක කරගන්න බෑ. ඊට පස්සේ නැවත මේක චීනටම දෙන්න වෙනවා. කියන්නේ යාලා ඇත්තටම ණය දෙන්නේ දකුණු අතින් දෙන්නේ වම් අතින් ගන්න. දැන් කල්පනා කරලා දැන් මේ පොලිය ගත්තොත් 2015 අපි පොලිය ගෙවනවා කෝටි 50000. 2016 පොලිය ගෙවනවා කෝටි 61000. 2017 පොලිය විතරක් ගෙවනවා කෝටි 73000. 2018 ගෙවනවා පොලිය කෝටි 85000. 2019 ගෙවනවා කෝටි ලක්ෂයක් පොලිය. දැන් අපි මේ මොන හරි වියදම් කරන්න ඕන, සල්ලි විසි කරන්න ඕන, සල්ලි ඇහිඳින්නනේ. දැන් මොනවද අපිට ඇහිඳින්න තියෙන්නේ? දැන් හම්බන්තොට චන්ද්‍ර මහත්තයා කිව්වා මොකද්ද ශ්‍රවණාගාරය. දැන් මොකද්ද ඒකේ තියෙන වැඩේ ඇත්තටම? දැන් මොකද්ද මේ හදන මහින්ද රාජපක්ෂ කියලා ක්‍රිකට් ගහන වෙලාවට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමයයි. දැන් ප්‍රේමදාස මහත්තයාගේ නමය යන හින්දා මොන හරි අවුලක් ඇති නමයයි. ඔක ලෝකෙට. හැබැයි මේකේ මොකද්ද මේ රටට තියෙන වැඩේ? ඒකනේ කල්පනා දැන් ඔබතුමාලා කල්පනා කරා කොරෝනා කියන චන්ද්‍ර මහත්තයා කිව්වා අපිට නැගිටින්න හොඳ අවස්ථාවක්. මේ එකක් නෙවෙයි අපිට ආවේ. සුනාමි ආවනේ හොඳ අවස්ථාවක්. යුද්ධ නිවාඩපත් කරානේ හොඳ අවස්ථාවක්. කොරෝනා ආවනේ හොඳ අවස්ථාවක්. මට කනගාටු තමයි මේ තුනේම හිටියේ පාලකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. නැත්තම් නැගිටින්න හොඳ වෙලාව. දැන් අපි කියන්නේ යුද්ධ නිවාඩපත් කරා කියලා කතා කරන්න තුන නේද? ඔක්කොම එකතු වෙමු. මේ TN එක එකතු වෙන්න, JVP එකතු වෙන්න, UNP එකතු වෙන්න අපි ඔක්කොම එකතු වෙලා. දැන් කතා කරන්න බැරි අයියේ අපි මේ තාම යෝජනා කරන ආණ්ඩුවට. යෝජනා කරන අපි ඔක්කොම එකතු වෙමු. එකතු වෙලා හදමු මේක. මේ වංචා අඩු කරමු. ওই ඇමතිවරුන්ට දෙන වාහන ටික නැවත ගමු. කැපකිරීම කරමු. හිරෝෂීමාවට බෝම්බ ගහ වෙලාවේ ජපානේ. මුළු ජපානේම එකතු වෙලා නැගිට්ටනේ. දැන් අපි එකතු වෙන්න ඕනේ නැද්ද? මං කියන්නේ එහෙම නැතුව මේ ගොඩ ගන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා මං කියන්නේ ගොඩ ගත්තොත්. අපි මං කියන්නේ ඒ පාර්ට් එක කරන මේ චන්ද්‍ර මහත්තයා අක්කර 43ක් අවුරුදු 15ක් වගා කළ තුන්නේ නැහැ. මං ගිහිල්ලා ගමේ ගොවි ජනතාවට කතා කළා. කතා කරලා පස්සේ ඔක්කොම අක්කර 43 මේ 10 වෙනිදා වැපරුවා. අවුරුදු 15කින් වගා කළ තුන්නේ නැහැ. ඉතින් අපි සූදානම් වැඩ කරන්නේ. අපි සූදානම් වැඩ කරන්නේ. ඒ නිසා අපි ඇයි මේ ස්වර්ණමය අවස්ථාවට පයින් ගහන්නේ? ඇයි ගෝඨාභය මහත්තයා පයින් ගහන්නේ? අපි ඔක්කොම එකතු වෙමු. එකතු වෙලා මේකට මුහුණ දෙමු. මම කැමති දැන් ඔබතුමාලා මේ තත්වයෙන් මිදෙන්න මොකක් හරි සලස්මක් පක්ෂයක් විදිහට හදලා තියෙනවද? පැහැදිලිවම තියෙනවා. අපි කියන්නේ ගස් වවන්න නැතුව ගෙඩි කන්න බෑනේ. ගස් වවන්න ඕනනේ. දැන් මේ ඔක්කොම පක්ෂ කියන්නේ අපේ මතය ඇත්තටම. අපි සතුටුයි දැන් මේ රාජපක්ෂ මහත්තයා කියන්නේ UNP එකත් කියන්නේ මේ අපි එදා ඉඳලා කියපු මතයනේ. මොන හරි හදමු, නිෂ්පාදනය කරමු, ශීතාගාර හදමු. හැබැයි අවුරුදු 72ක් හැදුවේ නෑනේ. මේ නාස්තිකාර විදන්නේ. හැබැයි අපි භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා. අපිට තිස්සමහාරාමේ හම්බ වෙච්ච වෙලාවේ ඒකේ කොහොමද යන්ත්‍රෝපකරණ ටික හදලා, ඒකේ අවශ්‍ය මැෂින් ටික හදලා, ඒක කොහොමද ගොඩට ගන්න. ඊට පස්සේ කසල කළමනාකරණ ඒක ඇතුළේම කොහොමද කරන්න කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. ඒක නිසා මේක බැරි එකක් නෙමෙයි. මේ මීට වඩා බිඳ වැටිච්ච රටවල් ගොඩනගලා තියෙනවා. හැබැයි දැන් ඔබතුමාලා දැන් සැලැස්මක් හදලා තියෙනවා ඔක්කොම හරි. දැන් මේ සැලැස්ම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයට සංවේදනය කිරීමක් කරලා තියෙනවද ඔබතුමාලා? බුදුන් මේ දැන් අපි කොච්චර ඉතින් රජයට ඕකමනේ කතා කරන්නේ. මේ නාස්තිකාරීන් අඩු කරන්න, කැපකිරීම කරන්න, ඊට පස්සේ මේ දීවරයන්ට සහන දෙන්න, ගොවි ජනතාවට සහන දෙන්න මේකමනේ කියන්නේ. දැන් හැබැයි දැන් මෙතුමලම කියනෝනේ
ඒ කියන්නේ දැන් මෙතුම කියනවා අවුරුදු 25ක් තිස්සේ මම නිරීක්ෂණය කරනවා ලංකාවේ අස්වැන්න කපනකොට හාල් ටික ගේනවා. ඔව් දැන් මේ ආණ්ඩු කරන්නේ අර ඇලෙන් හත හොදගත්ත ගොවිය නෙවෙයිනේ. මේ මෙතුමන්ලා ගියාට ඇත්තටම මෙතුමන්ලා නෙවෙයි ආණ්ඩු කරන්නේ. ඕකේ ඇතුලේ තියෙන කුස්සි කැබිනට්ටුවා. යාලට ඕන පිටරටින් සල්ලි ගෙනෙල්ලා මේ කොමිස් එක ගහන්න. දැන් මේ වෙලාවේ දිය ගහගේ ක්‍රීඩාංගණය හදන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මහා පරිමාණ ව්‍යාපෘති මහා පරිමාණ ගසා කෑම. ඔව් මට පැහැදිලි. දැන් ඔබතුමාට තිබ්බනේ පහුගිය දවසක අග්‍රාමාත්‍යවරයා අර කැඳවපු අරලීගහ මන්දිර රැස්වීමට කියලා ඔය කාරණා ටික කියන්නේ. අරලීගහ මන්දිරයකට ගියා. ඒක නිකන් කතා පිටියක් විතරයි අපේ යෝජනා ටික දුන්නා. හැබැයි අපි එයින් එහාට කියනවා අරලීගහ මන්දිර අද අපි යෝජනා කරන්නේ අදත් යෝජනා කරනෝනේ. මම කියන්නේ හෙට පටන් ගන්න. සියලුම පක්ෂ වලට එන්න කියන්නේ. ඒතකොට විවේචන නැහැනේ. හරි. හෙට ඉඳලා මම කියන්නේ මහි ගෝඨාභය මහත්තයා හදනවා නම් පොදු යාන්ත්‍රණය රට ගොඩනැගීමේ පොදු යාන්ත්‍රණය. ඒකට අපි එනවා පක්ෂයක් ඇද්ද. UNP එකත් දෙන්න, TN එකත් දෙන්න. ඔක්කොම එකතු වෙලා ඒක ඇතුලේ කතා කරමු මොනවද අඩු කරන්නේ මොනවද කැපකිරීම කරන්නේ කොහොමද රට හදන්නේ එහෙම. අපි කිව්වා එහෙම ඇයි ඒකට පයින් ගහන්නේ? ඇයි ඒකට පයින් ගහන්න? මොකද්ද සාධාරණ තර්කය අපි කියන්නකො. දායක මහත්මයා දැන් ඔබතුමාලා පක්ෂය අපි ඇත්තටම විජේදාස රාජපක්ෂ මහත්තයන් අහමුද ඇයි එහෙම එක හදන්නේ නැත්තේ කියලා. අපි අහන්න. මං අහන්න කලින් කියන්නම්. හදන එක හොඳයි නේද එහෙම එක. ඔබතුමාට මතක ඇති මේ ප්‍රශ්නේ මතුන ගමන්ම දවස් කීපයක් ඇතුළත සියලුම පක්ෂවල නායකවරුන්ට ආරාධනා කරලා පක්ෂ නායකවරු ආවා. ඇවිල්ලා ඒ අයගේ අදහස් ප්‍රකාශ කරා. හැබැයි ඒකෙදි මේ පළවෙනි සාකච්ඡාවේදී මේකේ යාන්ත්‍රණය අදලා සම්පූර්ණයෙන්ම රට ගොඩ ගන්න ක්‍රමය එක සාකච්ඡාවකින් වෙන්නේ නැහනේ. මුලින්ම ජන ජීවිතය බේර ගැනීමේ ක්‍රියාදාමයට යන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරා. ඊට පස්සේ දෙවනුව සාකච්ඡාවල් තිබුණා. ඒකට සමහර පක්ෂ ආව සමහර පක්ෂ ආවේ නැහැ. එතකොට ආපු අයත් එක්ක සාකච්ඡා කරලා මේකට යාන්ත්‍රණයක් හැදුවා. එතකොට දැන් මෙතුමා කියන කාරණේ තමයි දැන් මේ ප්‍රශ්නේ හැමදාම තියෙන්නේ නැහැ නේ මේක ටික කාලෙකින් ඉවර වෙයි. ඊට පස්සේ මේ රට යන්න ඕන ක්‍රම පිළිබඳව යම්කිසි යාන්ත්‍රණයක් ඕනේ කියන එක. ඒක මේ වර්තමාන ජනාධිපතිවරයා එහෙම එකක් කවදාවත් ප්‍රතික්ෂේප කරලා නැහැ. එතුමගෙන් කවුරුවත් නිල වශයෙන් අපි මෙහෙම දෙයක් කරමු මේ වගේ සාකච්ඡාවක් ආරම්භ කරමු කියලා ඉල්ලීමක් දැන් අපි කල්පනා කරොත් එහෙනම් මේ වෙලාවේ මේ යෝජනා කිරීම සමහර විට ප්‍රායෝගික නොවෙන්න පුළුවන් නේ. මොකද අපි ඉලෙක්ෂන් එකකට යනවා. හැමෝම ඉලෙක්ෂන් එකක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනකොට අපි ප්‍රායෝගිකව මේක එහෙම අත්හදා බලන එකත් පොඩ්ඩක් ඒ කියන්නේ ඒක ගැටලු සහගත වුණාට පස්සේ මේක කොච්චර සුන්දර සීනයක් වුණත් ඒ සීනයක් විතරක් වෙනවා. ඉලෙක්ෂන් එකට මෙහා මේ ජීවිතයත් මරණයත් නෑ. හැබැයි ඔබතුමා කියන එක හොඳයි. ඔබතුමාගේ වේදනාවත් හරි ඒ ඔක්කොම හරි. නමුත් අපිට දැන් අපි මේ ඔබතුමාලට තින්නේ ඡන්දයක් වෙලාවේ. ඔව්. ආණ්ඩුවක් තින්නේ ඡන්දයක් වෙලාවේ. එක්සත් ජාතික පක්ෂයක් තින්නේ ඡන්දයක් වෙලාවේ. ඇත්තම ඕමනාව නම් ඉලෙක්ෂන් එකට පස්සේ යෝජනාවක් මොකක් හරි කරලා ප්‍රතිපත්ති ප්‍රකාශ වලට ඇතුළත් කරලා මොනවා හරි වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම දේශපාලන පක්ෂ වලට තියෙනවයි කියලා හිතෙනවා. නමුත් මේ වෙලාවේ මේක කරන්න ගිහිල්ලා මං හිතන්නේ මේ වෙලාවේ චන්දන ආණ්ඩුවේ වගකීම තමයි මෙතුමා කියන එක හරිනේ. එතුමා කියන්නේ පළවෙනි ප්‍රයොරිටි එක ප්‍රමුඛතාවය ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. එතකොට මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධව සංසන්දනාත්මක බැලුවම ලෝකයේ ඉහළම ප්‍රමිතියකින් අපේ රට රැකිලා තියෙනවා තාම. එතකොට ඒ අතරතුරේදී මේකට කියන්නේ අපි ඒකාංශයක් නෙවෙයි සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය ජනතාවගේ සහයෝගය නැතුව මේ මුකුත් කරන්න බෑ. ජනතාවත් ආණ්ඩුව සෞඛ්‍ය උපදෙස් වලට මේ අහුම්කම් දෙන්නට ඕනේ. ඊළඟට දැන් ආණ්ඩුවට වඩාත්ම වාසි ඉක්මනට ඡන්දයක් තියාගන්න එක. ජනාධිපති මැතිවරණ ඉවරුණා. හැබැයි ආණ්ඩුව එහෙම එකකට ප්‍රයොරිටි එක මූලිකත්වය දෙන්නේ නැහැ. දුන්නෙත් නැහැ. ඒක නිසා තමයි කිව්වේ මැතිවරණ කොමිසමට දින නියම කර ගැනීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට වගකීමක් පවර්ලා තියෙනවා මාස 3ක් ඇතුළත දිනයක් නියම කරන්න කියලා පාර්ලිමේන්තුව ළඟ කැඳවන්න. එතුමා ඡන්ද දිනයත් ඒ කැඳවන දිනයත් නියම කරලා ගැසට් පත්‍රය නියම කරා. ඊට පස්සේ මැතිවරණ කොමිසමටත් නීතියෙන් බලයක් දීලා තියෙනවා තියන්න බැරි නම් කල් දාන්න. එතකොට එතෙන්දිත් ආණ්ඩුව මැදිහත් වෙන්නේ ජනාධිපතිතුමාගේ ලිපියේ පැහැදිලිව කියනවා මේකට අපි මැදිහත් වෙන්නේ ඔබලා ස්වාධීනව කටයුතු කරලා සුදුසු වාතාවරණයක් ඒ කියන්නේ ජන ජීවිතවලට හානියක් නොවන වාතාවරණයක් ඇති වුණාට පස්සේ සාධාරණ මැතිවරණයක් තියන්න කියලා. හරි අපි දයාගමගේ අපිට තියෙන ප්‍රශ්නේ අර සුනාමි අර මුදල් කතා අහලා තියෙන හින්දා
මේ සල්ලි දැන් අපිට රටින් එනවා නම් මේවට මොනවද වෙන්නේ කියලා අපි මේවට දැනගන්නේ වෙනේව ගැන මේ සංජීව සතයක් කිසියල් හැම සතයක් සම්බන්ධවම ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යංශ වග කියන්න ඕන. දැන් අපි එතකොට මෙතන ඒ මේ වගකීම- රටේ හැමදාම හිටපු ජනාධිපතිවරු ඉඳලා තමයි හැම හොරකම් අවුරුද්දෙම- කරලා තියෙන්නේ. නෑ, හැම- එයා බස් ගනුදෙනුව අපිට කියන්න පුළුවන් මහා බැංකුව. හරි. ඉතින් ඔක්කොම වග කියපු අඩුම ගානේ නෑ, සංජීව- ඔබතුමා දන්නවද අඩුම ගානේ ලංකාවේ දැන් මුදල් කීයක් අඩු ගහලාද කියලා. දැන් අපි පුරවැසියෝ ඒකවත් දන්නේ නැහැනේ අපි. චන්ද්‍ර මහත්තයා පුරවැසියෝ ඔබතුමා දන්නවද මේ වෙලාවේ ලංකාවේ කොච්චර මුදල් මේ ආණ්ඩුව අච්චු ගහලා තියෙනවද? දැන් අපි කියන්නේ ඔබතුමා දන්නවද? නැති මම දැනගන්නේ නෑ මේක මුදල් ඒක අමාත්‍යංශ අන්න කරන ඒකනේ මේ වැඩක් දැන් නේ. රටේ ප්‍රශ්නේ. හැබැයි දැන් හැම එතකොට කවුද අපේ- ගැහුවේ? අපේ ඒ රටේ කීයක් ගත්තද? දැන් ප්‍රශ්නයක් තියෙනවනේ දැන්. චන්දන දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. ඩයස් මහත්තයා දන්නෙත් නෑ. ආණ්ඩුවේ ඉන්න විජේදාස මහත්තයා දන්නෙත් නෑ. නෑ, ගැහුවයි දැන් කියලා කවුරුත් දන්නේ. ඒක දැන් ඉස්සර අපි ඒක දැනගන්න ඩොලර් මිලියන පාර්ලිමේන්තුවේ කතා 331ක් කරන්නේ අද වෙනකොට නැහැ. ගහලා. නෑ ඔබතුමා දන්නේ දැන් නෑ. කිසි නෑ දෙයක් නෑ නැහැ. ඒක මම හොයාගත්තේ ඩොලර් සංජීව මට ඩොලර් සංජීව- බිලියන කවුරුවත් රුපියල් දන්නේ සංජීව මට රුපියල් විනාඩියක් බිලියන දෙන්න. 331ක්. පොඩ ඉන්න විනාඩියක් දෙන්න සංජීව. දැන් හැම අවුරුද්දෙම හැම ආණ්ඩුවක්ම කාලේ කරන දේ තමයි ඒ සීමාවල් අයවැය වලින් නියමිත කරගන්නවා. ඊට පස්සේ කරපු ගනුදෙනු පිළිබඳව සෑම අමාත්‍යාංශයක්ම සෑම දෙපාර්තමේන්තුවක්ම සෑම සංස්ථාවක්ම සෑම රාජ්‍ය බැංකුවක්ම හැම එකක්ම ඒව විගණනය වෙනවා. විගණනය වෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ගහන්න දැන් අපි ඒක ගහන්න එපා කියන්නේ කෝප් එකට යන්න ඕන මේ සංස්ථා බැංකු සම්බන්ධව නම් දෙපාර්තමේන්තු අමාත්‍යංශය නම් රාජ්‍ය ගිණුම්කාරක සභාවට යන්න ඕන. ඉතින් ඒ පිළිබඳව එක සතයක හෝ වංචාව දූෂණයක් වෙලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ මුළු එහෙම රටේම වෙන්නේ කතා මේ වෙනවා මොකද අච්චු රටේ. ගැහුවා දැන් කියලා. ඇති සංජීව අයි ඔබ එහෙම වෙන්නේ මං කියන්න විජේදාස රාජපක්ෂ මහත්තයා පොඩ්ඩක් සංජීව මට තප්පරයක් දෙන්න. තුරත් මං තුරට යන්නේ නෑ, නැහැ. නෑ. එයා බස් ගනුදෙනුව ඉංගලන්තේ උසාවියකින් දඬුවම් දුන්නේ නැත්නම් අදටත් අපි දන්නේ නැහැනේ. ඔව්. ඔක තමයි රටේ හරි තත්ත්වය. එතකොට දැන් එහෙම වෙන්නේ නැහැ කිව්වා. දැන් ඔබ දැන් මං කෝප් වාර්තා ඉදිරිපත් කරපු නිසා නේද රක්ෂණ සංස්ථා විකිණීමේ වංචාවක් හෙළිදරව් වුනේ. ඔව්. එතකොට ඇපලෝ රෝහල වරායිඩන් ඒ යනාදී ඔක්කොම අපි කෝප්කාරක සභාවේද මම සභාපතිවරයා විදියට හෙළිදරව් කරපු නිසා නේද ශ්‍රේෂ්ඨාධිකරණ ඒ වාර්තාව නිවැරදි කියලා ඒව නැවත ආණ්ඩුවට ලබා දුන්නේ. ඉතින් ඒක තමයි මං අහන්නේ. එහෙනම් දැන් ඔය කියන පෙට්‍රල් සමාගමේ වරදකුත් තියෙනවා නම් ඇයි ඒව ගන්න නැත්තේ? ඉතින් ඒක ඉතින් පවතින මට තියෙන අමාත්‍යාංශ ප්‍රශ්න මේවා. ඒවා මේ පෙට්‍රෝලියම් අමාත්‍යංශය දරපු අපි මේ- ඇමතිවරු ඒ පිළිබඳව වගකීම ගන්න ඕන. හරි. ඒක තමයි කැමැත්ත අනුව. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. අනිජ තෙල් සංස්ථාව බාරව හිටපු ඇමතිවරුන්ගේ වගකීමක් තියෙනවා. හරි. මේක නීත්‍යානුකූල ගිවිසුමක් මත ඒ කවුරු ගැනද කිව්වේ? දැන් අපි මේ දායකමගේ මැතිතුමනි ඔබතුමා නිහඬව තිබ්බා නෙවෙයි. නමුත් මේ ප්‍රශ්නත් එක්ක තමයි මේ අවුල වුණේ. මේ දැන් රටේ ජනතාවට දැන් මේ ලොකුවට බිලියන ට්‍රිලියන වලින් අපි කතා කරනවා තමයි. නමුත් දැන් මේ මිනිස්සු ලොකු අර්බුදයක ඉන්නවා ජීවිතයකට ගහගන්න එක ගැන. විශේෂයෙන්ම මේ පොඩි මේ ව්‍යාපාරවල එහෙම යෙදිලා හිටපු අයගේ විශාල ගැඹුරු අර්බුදයක් තියෙනවා. දෛනික උපයම් ලබන අය. ඒ ලොකු දෛනික ප්‍රේම කට්ටිය අය විශාල අර්බුදයක ඉන්නවා. ඒක සමහර විට මේ මානසික ප්‍රශ්නයක් දක්වා දැන් වර්ධනය වෙමින් තියෙනවා. ඒ කියන්නේ චන්දන ඔය දැන් මේ කොහොමද ඩයිටින් කීපෙම මර එහෙම කිව්වම නිකන් අගෞරව ලෝකෙන් ආපු අය අපි කිව්වොත් නෑ මේ ත්‍රිවිල් වලට ත්‍රිවිල් වල කට්ටිය ඒ කියන්නේ ගොඩක් නේ. කරලෝ මේක තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට ඇහුණා මේ යම්කිසි මුදලක් මේගොල්ලන්ට දෙන්න ඕන වගේ කතා. මේකට ප්‍රායෝගිකව ඔබතුමාලා දකින්න විසඳුම මොකක්ද? කොහොමද අපි මේගොල්ලන්ගේ ජන ජීවිතයේ ආපහු රීස්ටෝර් කරන්නේ? ඇත්තටම අපි ගත්තොත් එimhe දැන් පහුගිය කාලේ විශේෂයෙන්ම ඔක්කොගෙම වගේ ආදායම නැති වුණා. දැන් අපි කිව්වොත් එහෙම පහුගිය මාස දෙක දැන් අපේ රටේ ලොකුම ආදායමක් ලබන්නේ 43%ක් ඇඟලුම් ශේෂ්ත්‍රය තුලින්. එතකොට අපනයන ඔක්කොම දැනට ඇනවුම් කිසිම දෙයක් අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඇමරිකාවට ඇරපු බඩු වලටත් අපිට තාම මුදල් හම්බෙලා නැහැ. එතකොට ඇඟලුම් කර්මාන්තයේ විතරක් ඒ ඉන්න ඒකට සම්බන්ධ වෙලා ඔක්කොම ඉන්න කට්ටිය ලක්ෂ 10කට විතර වගේ කිට්ටු වෙන්න ඉන්නවා. එතකොට අපි ගත්තොත්
සංචාරක ව්‍යාපාරය අපි ගත්තොත් එහෙම ඒක 0. එතකොට මං හිතන්නේ හෝටල් කීපයකට විතරක් ඔය නිරෝධායන කටයුතු නිසා සමහර වෙලාවට පොඩි chance එකක් වැදලා තියෙනවා. නමුත් අනිත් ඔක්කොම හෝටල් වහලා තියෙනවා. එතකොට ඒ උදවියට අපි ණය ගෙවන්න කාල සීමාවක් දුන්නත් පොලිය නවතින්නේ නැහනේ. එතකොට පොලියත් එක්ක මේක ආයි ගෙවන්න ඕනේ. එතකොට මේ වගේම ගිය අවුරුද්දේ අර සහරාන්ගේ බෝම්බෙන් අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඔව් නෑ මේක ඔබතුමාගේ මට්ටමේ ප්‍රශ්නේනේ ඔය කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරික මට්ටමින් තියෙන අර්බුදේනේ. ඒතර මම ඔබතුමාගේ මට්ටමින් අහන්නකෝ. එතකොට දැන් ඔය ලක්ෂ 10ට රස නැති වෙනවා කියලාද කියන්නේ? ඇඟලුම් කර්මාන්තවල තියෙන. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මේක හරි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරේ නැත්නම් මේ ඔක්කොම රස්සාවල් නැති වෙනවා. ඒ කියන්නේ ඔබතුමාට කොච්චර කාලයකට ගෙවා ගන්න පුළුවන්ද? මේගොල්ලන්ගේ පඩිය තව කොච්චර කාලයකට ගෙවා ගන්න පුළුවන්ද? ඕඩර්ස් ආවේ නැත්නම් කොහොමද මේක පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. රජයක් හැටියට ගත්තොත් එහෙම අපි දැන් රුපියල් 5000ක් දුන්නානේ රජය. ඒතකොට මේ රුපියල් 5000 දුන්නේ සමෘද්ධි මුදල්. දැන් සමෘද්ධි ලාභීන්ට විතරයි ඇත්තටම ඉස්සෙල්ලා මේ මුදල් ඒ අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සමෘද්ධි අරමුදලේ මුදල් වෙනත් පුද්ගලයන්ට ලබා දීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවාද? ඇත්ත වශයෙන්ම සමෘද්ධි ප්‍රශ්නය ඒ කියන්නේ මම යා සමා වෙන්න සමා වෙන්න මම ඉවර කරලා ඉන්නද? සමා වෙන්න. මොකද කොහොම හරි අපි මේ පොඩි අය මොකද්ද මුණ දෙන්න යන්නේ ගැටලුව කියලා අපි මෙතුණමල්ලගෙන් ගමු. එතකොට වැඩි ඒක තමයි මම කියන්නේ. දැන් මේක ඔබතුමා ප්‍රශ්න මට තේරෙනවා. මොකද්ද කියලා ඉස්සෙල්ලාම අපි අරගත්තොත් එහෙම දැන් ඇඟලුම් අයගේ රැකියාවල ඒ කියන්නේ පඩි දී ගන්න බැරි වෙන තත්ත්වය කොතනදීද? කොතනදී කොයි තැනට යනකම් අපිට යන්න පුළුවන්ද? එතකොට ඒකට තියෙන විසඳුම මොකද්ද? ඒ කියන්නේ ඕඩර්ස් ආවේ නැත්නම් නෑ කිව්වොත් එහෙම මුළු රටම අනාථ නෑ. මෙතන මම දකින්නේ මෙහෙමයි. මම හැමතිස්සෙම දකින්නේ මගේ ජීවිතේ ප්‍රායෝගිකව අපි ගත්තොත් එහෙම මේ කොරෝනා වෛරස් එකේ මම දකින ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා අපේ රටට. ඒ ඔපචුනිටි එක තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි ඇඟලුම් කර්මාන්තය අරගත්තොත් එහෙම අපි කොහොමද ඇඟලුම් කර්මාන්තෙන් අපි ඉදිරියට යන්නේ? දැන් කොටිම ගත්තොත් ඒක හරි. දයගම ඒක හරියට හරි. ඔබතුමා කියන එක හරි. මොකද ව්‍යාපාරික ශාස්ත්‍රයේ අය දකින විදිහ දැන් අපි උනත් අපිත් කියන්නේ මේක ඔපචුනිටි එකක් කරගන්න ඕමනයි. ඒක වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒක වෙන විදිහකට දකින්න ඕනේ. ඒක හරි. හැබැයි ඒක ලොන්ග් ටර්ම් එකක් නේ. දැන් ඔබතුමා කියන එක ඔව් චීනයේ මේ ඔපචුනිටි එකක් එනවා. මෙතන ඩබල් කරන්න පුළුවන්. ඒ ඩබල් කිරීමට අපි ලෑස්ති. මම ඔබතුමාට කියන්න හදන්නේ රජයක් හැටියට ෂෝට් ටර්ම් සොලියුෂන් එකක් හැටියට ඇත්තටම මම මේක රජයටත් යෝජනා කරා මේ මිනිස්සුන්ට සුමාන දෙකකට සැරයක් හරි මොකද හර්ෂ මැතිතුමත් එදා කොළඹ දිසාපතිවරුන්ගේ රැස්වීමේදීත් මේක පැහැදිලි කරා ඇත්ත වශයෙන්ම ගත්තොත් 5000ක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා පවුලකට ජීවත් වෙන්න. නමුත් රජයට එච්චර ගාණක් දෙන්න බැරි නම් සුමාන දෙකකට සැරයක් රුපියල් 5000ක්. එතකොට රුපියල් 5000ෙම 4යි අපි දෙන්න ඕනේ. එතකොට රුපියල් 5000ෙම 4ක් කියන්නේ රුපියල් 20000ක්. රුපියල් 20000ක් දෙන්න අපිට අවශ්‍ය කරනවා බිලියන 90ක්. මොකද පවුල් ලක්ෂ 61යි ලංකාවේ ඔක්කොම ඉන්නේ. ওই පවුල් ලක්ෂ 61කින් රජයේ සේවකයෝ පවුල් ලක්ෂ 15ක්. ඊළඟට බැංකුවල සේවකයෝ, රක්ෂණ සංස්ථා, ඔය අපේ කෝපරේට් සෙක්ටර් එක ඔය වගේ කට්ටිය ඇරුණාට පස්සේ අනිත් හැම කෙනෙක්ටම දුන්නත් පවුල් ලක්ෂ 45 ඉන්නේ. ඒතර පවුල් ලක්ෂ 45කට රුපියල් 5000 ගාණි දෙන්න අපිට අවශ්‍ය කරන්නේ මිලියන ඔක්කොම රුපියල් 5000ව 4ක් එක්ක බිලියන 90ක් ඕනේ. බිලියන 90ක් මාසෙකට ඕනේ. ඔක්කොම රුපියල් 20000 ගානේ මාස දෙකට මම කියන්නේ සති දෙකකට සැරයක්. එතකොට මේක දෙන්න අපිට අවශ්‍ය කරන්නේ බිලියන 90යි. එතකොට දැනටත් බිලියන 26ක් සමෘද්ධියෙන් අරගෙන තමයි මේ මුදල් දීලා තියෙන්නේ. එතන මුලින්ම ඇත්තට මේක කල්පනා කරේ සමෘද්ධියේ කට්ටියට රුපියල් 10000ක ණයක් දෙනවා. පස්සේ ඒක අධියර දෙකකින් දෙනවයි කියලා කිව්වා. එදා අපිට අවස්ථාවක් හම්බුණා ජනාධිපතිතුමාවයි එක්සත් ජාතික පක්ෂයේ ගිහිලා කතා කරා. ඒතර බැසිල් රාජපක්ෂ මැතිතුමත් එතන ඇවිල්ලා හිටියා. එතන පැහැදිලිව දැන් සමෘද්ධිය තියෙන ලක්ෂ 14ටයි අපි 525000ක් මම අමාත්‍යවරයා හැටියට දුන්නා. ඒ කට්ටිය විතරක් නෙවෙයි තව ලක්ෂ 3මාරක් ඉන්නවා අපි
සමෘද්ධිය දෙන්න ඔක්කොම ලෑස්ති කළා. නෑ අපි වෙනත් තැනකට යනවා. අපි අර බිලියන 90 හොයාගන්නේ කොහොමද? බිලියන 90 తాවකාලිකව ඒගොල්ලන්ට ගන්න පුළුවන් සමෘද්ධියේ ඒ මිනිස්සුන්ගෙම ඉතුරු කරලා තියෙන සල්ලි. එතකොට ට්‍රෙෂරි එකෙන් කැබිනට් අනුමැතියක් ඇතිව ඇමතිවරයාට කිව්වොත් එහෙම මේ මුදල් වලින් මේක නිකුත් කරන්න කියලා එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ මුදල් ටික නිකුත් කරන්න පුළුවන්. එතකොට භාණ්ඩාගාරයෙන් ඒගොල්ලන් ඊළඟ බජට් එකට දාලා ඒ බිලියන 90 අරගෙන ඒක ගෙවන්න. අපි ඒක හරි කියමුකෝ. එතකොට ඊළඟට ඔබතුමා ආනේ ඊළඟ එක ගත්තොත් එහෙම එතන පොඩි කාරණයක් පැහැදිලි කරගෙන යන්න. දැන් සමෘද්ධි වල මේක ඒ කියන්නේ ෆන්ඩ් එකක් හැටියට නැත්නම් ගිණුමක් හැටියට මේ මුදල් තියෙනවා. දැන් අපි WNOP කියන එක ගත්තොත් කාරිය එහෙම තියෙනවා. එහෙම තැන්පත් වෙලා නැහැ. බිලියන 200ක් ඒක ලෙජරයක් හැටියට තියෙනවා මිසක් මේ නෑ. සල්ලි එක තැනක නැහැ. නෑ කෑෂ් වලින් තියෙනවා බිලියන 140ක්. හරි ලංකා බැංකුවේ මාජන බැංකුවේ එතකොට දාපු මුදල් බිලියන 140ක් තියෙනවා අපිට සල්ලි වලින්. ඒකෙන් තමයි දැන් ඔය රුපියල් 5000 දීලා තියෙන්නේ. හැබැයි මේක ඒ කියන්නේ පුද්ගලයන්ගේ සල්ලි. පුද්ගලයන්ගේ සල්ලි. පුද්ගලයෝ තැන්පත් කරපු සල්ලි. ඒ මිනිස්සුන්ගේ ඒ පුද්ගලයෝ තැන්පත් කරපු සල්ලි වලින් තමයි මේ අරන් තියෙන්නේ. ඒ පුද්ගලයෝ තැන්පත් කරපු සල්ලි වලින් තමයි අරන් තියෙන්නේ. හරිද? ඒක යෝජනා කරන්නේ තේ සල්ලි වලින් තව කොටසක් ගමු කියලානේ. නෑ මම කියන්නේ ඉස්සෙල්ලම අපි පළවෙනි එක දැන් ඔබතුමා ආන ප්‍රශ්නේ අපි දැන් මිනිස්සුන්ව ආයෝගික උත්තරයක් හොයාගන්න ඕනේ. ප්‍රායෝගිකව මේකට උත්තරයක් හොයන්න ඕනේ. උත්තර ප්‍රායෝගිකව මේක උත්තරයක් හොයන්න ඕනේ. මේක පාර්ලිමේන්තුවේ දැන් ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවට කියන්න බෑනේ. ආණ්ඩුව තමයි මේ වැරද්ද කරේ අපේ හිතවත් ඇමතුමා. එතුමා කිව්වා බජට් එක නෑ ගිය රජයෙන් අපි බජට් එක අනුමත කරා. හරි අපි අතුරුවැය ගිණුමක් අපි ඉලෙක්ෂන් එක එන්න ඕනේ කියලා දන්න නිසා අපි ඒ අතුරුවැය ගිණුම අනුමත කරලා දුන්නා. එතකොට ඒක අනුමත කරලා දුන්නාට පස්සේ අප්‍රේල් වෙනකම්ම මේ රජයට යන්න මුදල් තිබුණා. එතකොට ඊළඟට මේගොල්ලෝ ගෙනාවා තවත් අතුරුවැය ගිණුමක්. එතකොට ඒ ගිණුම මේගොල්ලෝ ගෙනල්ලා ඉවර වෙලා පාර්ලිමේන්තුවේ මේකට දාලා තිබ්බා තව විශාල ණයක් ගන්න. එතකොට ඒ වෙලාව වෙනකොට අපිට ණය ගෙවා ගන්න බැහැ කියලා ඉන්දියාවේ මෝදි අගමැතිතුමා හම්බ වෙලා ඉන්දියාවට ගෙවන්න තියෙන ණය ගෙවන්න විදියක් නැහැයි කියලා ඒකට කාලයක් ඉල්ලුවා. එතකොට ඒක නිසා අපි ඒ අවස්ථාවේදී කිව්වා එහෙමනම් ඕගොල්ලන් මේ ඉල්ලලා තියෙන මුදල් ඔක්කොම අපි දෙන්නම්. හැබැයි ණය සීමාව අපිට වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ණය සීමාව වැඩි කරන්නේ නැතුව මේක කරන්න. හරි. හරි. එතකොට නමුත් ඒගොල්ලෝ මේක අකුල ගත්තා. ඒක අපේ වැරද්දක් නෙවෙයි. හරි. එතකොට ඒගොල්ලන්ට මුදල් අනුමත වෙලා තිබුණේ. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ගත්තොත් ඒ මුදල් අපි අනුමත කරපු මුදල් වියදම් කුන්නේ නෑනේ. දැන් සමෘද්ධිය ගත්තොත් අපි 5,25,000කට විතරයි සමෘද්ධිය දුන්නේ. තව ඒ ගත්ත මුදල් වලින් තව 3,50,000කට සමෘද්ධිය දෙන්න තිබුණා. මැතිවරණ කොමසාරිස්තුමා ඒක නැවැත්තුවා. ඊළඟට වැඩි හිටියෝ ගත්තොත් එහෙම පොරොත්තු ලයිස්තුවේ හිටියා 1,37,000ක්. එතකොට ඒ 1,37,000ටම ඒ මුදල් දෙන්න මම හැදුවා. නමුත් ඒකත් දෙන්න බැරි වුණා. එතකොට ඒව ඔක්කොම අනුමත කරපු සල්ලි. ඒ සල්ලි වියදම් වුණේ නැහැ. එතකොට ඒව භාණ්ඩාගාරේ තියෙනවා. හරි. හරි. එතකොට ඒක නැත්තම් ඒ කියන්නේ අපි දැන් ප්ලෑන් කරපු විදිහට ආණ්ඩුව ආදායම හොයාගත්තේ නැති එක හරි ඒක ඒ රජයේ තියෙන නොහැකියාවනේ. හරි. එතකොට දැන් මෙතනදී මේ රජය ඇත්ත වශයෙන්ම කියනවා නම් හරිම කනගාටුයි. මොකද අපි 2015 මේක බාර ගන්නකොට ඔබතුමා අහපු සමහර ප්‍රශ්න වලට මෙතනින් හරියට උත්තර හම්බුන්නේ නැහැ. මොකද අපි යමුද අපි අර ඒ ප්‍රශ්නෙම මම විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් අහලා ඒකට උත්තරයක් ගමු. ඔව් නෑ මම කියන්න යන්නේ දැන් විශාල ණය කන්දරාවක් එක්ක රජය ගත්ත නිසා හරි අපි මේ ණය ගෙවන ගමන් තමයි මේ ඔක්කොම වැඩ කරගෙන ආවේ. ඔව්. දැන් අද අරගත්තොත් එහෙම $7 billion අපේ රිසර්ව් එකේ තියෙනවා. $7 billion. ඒතර අපි මේ රිසර්ව්ස් උත් වැඩි කරා. හරි 2015 ඉඳන් 2020 වෙන අපේ රජයේ කාලේ අපේ රිසර්ව්ස් උත් වැඩි කරා. හරිද? බිලියන්. එතකොට මේ මුදල් වැඩි කරන ගමන් ණය ගෙවන ගමන් හරි අපි සංවර්ධනයත් කරා. එතකොට අපේ ඔක්කොම එක්ස්පෝර්ට්ස් උත් වැඩි කරා.
එතකොට දැන් ඔබතුමා අහපු ගොඩක් දේවල් ඇත්තටම ගත්තොත් එහෙම මගේ අමාත්‍යාංශයෙන් විශාල වැඩ කොටසක් අපි කළා තියෙනවා. හරි ඇමතුමනි. හරි බොහොම ස්තුතියි. මේ එතකොට ඔයා අහපු එක දෙයකට දැන් අපි මේ මොනවා කරත් හරිද? නෑ. අපි මොනවා කරත් අපි දැන් මේ රට ගොඩ ගන්න නම් හරි මේක පෞද්ගලිකව අන්න ඒක තමයි අහන්නේ දිගටම. හරි මහා පරිමාණ ව්‍යාපාර ඊළඟට මධ්‍යම පරිමාණ ව්‍යාපාර කුඩා ව්‍යාපාර මේ හැම එක්කෙනෙක්ටම විශේෂයෙන්ම වැටිලා තියෙන්නේ අපි දැන් ගත්තොත් ගොවි දැන් කරන කට්ටියට ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පාර අස්වැන්න හොඳයි. හරි මිලත් හොඳට හම්බ වුණා. එතකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද ආහාර ශාස්ත්‍රය ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් වැඩ කරා. නමුත් දැන් ආණ්ඩුවේ තියෙන ලොජිස්ටික්ස් ප්‍රශ්න නිසා දමුල්ලේ වගේ ගත්තොත් එතන නිෂ්පාදන වලට මිලක් නැති වුණ නිසා මේ මිනිස්සු අමාරුවේ වැටුණා. එතකොට දැන් මොනවා වුණත් ව්‍යාපාරිකට අවශ්‍යම කරන දේ මොකද්ද? කෑෂ් ෆ්ලෝ එක. හරි. එතකොට කෑෂ් ෆ්ලෝ එක නැත්නම් බිස්නස් එක රන් කරන්න බෑනේ. හරි. එතකොට අනිවාර්යයෙන්ම කෑෂ් ෆ්ලෝ එකට සල්ලි දෙන්න ඕනේ. එතකොට මෙතනදී ආණ්ඩුව කියනවා මේක හැමදාම මේ රූපවාහිනියෙන් කියනවා ජනාධිපතිතුමා මේ තීරණ ගත්තා සෙන්ට්‍රල් බැංක් එකෙන් මේක ඇරියා මේ ඔක්කොම කරනවා කියලා. නමුත් කිසිම ව්‍යාපාරිකයෙක්ට වර්කින් කැපිටල් එකට 104 මුදල ලැබිලා නැහැ. හරි. එතකොට බැංකුව වලින් මේ මුදල් ටික දෙන්න ඒගොල්ලෝ ඉල්ලනවා ඒගොල්ලන්ට ඕන කරනවා සිකියුරිටි එකක්. එතකොට බිස්නස් කරන හැම කෙනෙක්ම තියෙන සිකියුරිටි ඔක්කොම දීලා හරි ඒ මිනිහාගේ දෙන්න දෙයක් නැහැ තියෙන ඔක්කොම දීලා ඉවරයි. හරි. එතකොට තව දෙන්න දෙයක් නැහැ. එතකොට බැංකුව කියනවා ඔබට මේ සල්ලි දෙන්න නම් තවත් මට ඕනේ සිකියුරිටි එකක්. එතකොට ඒ කියන්නේ ඒක කවදාක්වත් ලැබෙන එකක් නෙවෙයි. එතකොට මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ මිනිස්සු කොහොමද සේවකයන්ට බැටුප් ගෙවන්නේ? වැඩ කරන්නේ කොහොමද? දැන් අපි අරගත්තොත් උත්සව කීයක් ආවද? සිංහල අවුරුද්ද ගත්තොත් සිංහල අවුරුද්දට රෙදි සාප්පුවක් තියෙන මිනිස්සෙක් ගත්තොත් එහෙම පොඩි රිටේල් කඩයක් කියන්නකෝ. ඒ මිනිස්සයා රෙදි ටිකක් ගෙනල්ලා දානවා ඕඩි එකක් අරගෙන. සාමාන්‍යයෙන් කවුරුත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ওই රෙදි කඩේක වගේ එකක් ගත්තොත් අවුරුද්දේ සම්පූර්ණ පිරිවැටුමින් 30% වෙළඳාමක් කරන්නේ අර සිංහල අවුරුද්දේ 10 වෙනිදා එන සති දෙකේ. හරි. ඒ කියන්නේ මාර්තු 26 වෙනිදා ඉඳන් අප්‍රේල් 10 වෙනිදා වෙනකන් ඒ දවස් 14 ඇතුළත තමයි මුළු අවුරුද්දෙම පිරිවැටුමේ 30%. එතකොට සිංහල අවුරුද්දේ ගෙනාව බඩු ටික මේ පාර අවුරුද්දක් නැහැ. කඩේ වහලා. හරි. බඩු එකක්වත් විකුණුනෙත් නැහැ. එතකොට මේ මිනිහට ඔඩි එක ගෙවන්න විදිහක් නැහැ. හරි. එතකොට පොලිය වැටෙනවා ටැක්සි මීටරේ වගේ. හරි. ඊළඟට දැන් අපි 3 wheel එකක් අරගත්තත් 3 wheel එකේ මිනිහටත් ආදායමක් හම්බුන්නේ නැහැ නේ. එතකොට මේ ආකාරයට ගත්තොත් මේ හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා කියන විදිහට අපි මේ ක්‍රයිසිස් එක මැනේජ් කරගත්තේ නැත්නම් අපි වැටෙනවා. ලොකු බරපතල තැනකට යනවා. වැටෙනවා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් ඔබතුමා ඔය ආපු ප්‍රශ්නෙට අපේ රටේ ගත්තොත් ඔන්ටර්ප්‍රීනර්ස්ලා ව්‍යවසායකයෝ ඉන්නේ සාමාන්‍යයෙන් 2.7යි. දැන් ඒක දෙකටත් වඩා අඩු වෙලා තියෙනවා. එතකොට දැන් තායි ලන්තේ වගේ රටක ගත්තොත් අපි සාමාන්‍ය 12 මාරක් හරි. හරි. රාජපක්ෂ මහත්මයානි කොහොමද අපි මේ තත්ත්වය කළමනාකරණය කරගන්නේ? මොකද අපිට පේනෙන්න තියෙනවානේ. ඒ කියන්නේ දැන් අපි තුමුකෝ ආණ්ඩුව ගිහිල්ලා සල්ලි කොහෙන් හරි හොයලා මේතුමා කියනවා වගේ සල්ලි දුන්නත් තව මාසෙකටනේ. එතනින් එහාට කොහොමද දුවන්නේ? මොකද්ද අපිට තියෙන බලාපොරොත්තුව? ඔව් දැන් මෙතන මොකද කොවිඩ් කන්ට්‍රෝල් කරගත්තා තමයි. නමුත් කොයි ආණ්ඩු කාලෙත් දැන් ණය අරගෙන තියෙනවා. දැන් මේ ණය ගෙවීමේ ප්‍රශ්නය තමයි ආණ්ඩුවට තියෙන ලොකුම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. දැන් 2015 දී ආණ්ඩුව වෙනස් වුණාම කිව්වේ ණය කන්දරාවක් එක්ක අපේ අලුත් ආණ්ඩුව ණය ගත්තා කියලා. දැන් ඒ වෙනකොට අපේ රටේ 2005 බිලියන 2222ක ණයක් තිබුණා. අවුරුදු 10ක් යනකොට ඒ පැවති ආණ්ඩුව බිලියන 5265ක් අරගෙන ඒක බිලියන 7487 දක්වා වැඩි වුණා. එතකොට ඒ අවුරුදු 10 තුල අපි ඒ කාලේ මතක ඇති ඔබට අපි ප්‍රශ්න කරා මොනවටද මේ ණය ගත්තේ. එතකොට ඒ උදවිය කිව්වේ අපි හම්බන්තොට වරාය හැදුවා, අධිවේග හැදුවා, නොරොච්චෝලේ හැදුවා, මත්තල ගුවන්තොටුපොළ හැදුවා ඒවා කිව්වා. දැන් එතකොට ඒ බිලියන 5200ට. එතකොට මේ පහුගිය අවුරුදු 5ට බිලියන 5500ක් අරන් තියෙනවා.
අර 5200 5500 තව 300කුත් වැඩි වෙලා. දැන් එතකොට එතනදී අහපුවාම මොනවද ඒ 5500න් කරේ කියලා පෙන්වන්න දෙයක් අපිට. ඔව් හරි. දැන් එතකොට අපි ණය එතකොට ඒක නිසා හරියට ණය හෝ වැරදියට කන්දක හෝ මොන හරි විදියකට අපි ණය අරගෙන ඒකට පොඩි දෙයක් මම එකතු කරන්න පොඩ විනාඩියක් ඉන්න. මොකද නෑ නෑ මට පොඩි දෙයක් දෙන්නකෝ. දැන් ඔය නෑ අපි ණය ගත්තොත් එහෙම දැන් අපේ ඩොලර් එකේ අගය තියෙනවනේ. ඩොලර් එකේ අගය වැඩි වෙනකොට අපි අරන් තියෙන සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක අරන් අපි ගන්නකොට හරි හරි අපි ඒ ප්‍රමාණය වැඩි වෙනවා. සමස්ත ණය ප්‍රමාණය එකපාරට වැඩි වෙනවා. හරි හරි. දැන් දැන් අපිට ණය කතන්දරයට වඩා දැන් ඊළඟට මේ ක්‍රයිසිස් එකට කොහොමද මුහුණ දෙන්නේ? ඔව් දැන් මේකට විශේෂයෙන්ම දැනටමත් යම් පියවර අරගෙන තියෙනවා අපේ රටට මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් යම් ද්‍රව්‍ය පිට රටවල් වලින් ගේන එක නතර කරලා තියෙනවා. ඔව්. සුකෝපභෝගී දේවල් ගේනවත් නතර කරලා තියෙනවා. එතකොට ඒකම දේශීය වශයෙන් අපේ කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදන වැඩි කිරීම සඳහා රජය අවධානය යොමු කරලා දැන් ඒ පිළිබඳව තමයි වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින්නේ. දැන් දාගමගේ ඇමතුමා වගේ දැන් අපිට විශාල වශයෙන් ඇඟලුම් වලින් මේ රටට විදේශ විනිමය ප්‍රමාණයක් එනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපේ රටේ ලෝකේම පිළිගන්න හොඳම නිෂ්පාදන අපේ නිෂ්පාදකයෝ ලෝක වෙළඳ පොළට යව්වට අපේ අය පාවිච්චි කරන්න අපේ ගේන්නේ ඔක්කොම පිට රටවල් වලින්. අපි රටේ ජනතාව අඳින ඇඳුම් අඳින්නේ මෙහි නිෂ්පාදනය කරනවනේ. අපි හොඳ මේවා මෙහි අදනවා. හැබැයි ඒවා පිට රට යවල ඊට වැඩිය බාලේවා අපි ඊට වැඩිය වැඩි මුදලක් දීලා මේ රටේ අද විකිනෙන්නේ එහෙමනේ. ඉතින් එතකොට මේ රටේ ඒ නිෂ්පාදනය කරන්න පුළුවන් වර්ග 100,000 ගාණක් තියෙනවා අපි විදේශ රටවල් වලින් ගේන්නේ. ඔව් ආයෙත් මං අහුවොත් එහෙම. දැන් සෙක්ටර් වයිස් මේ එක එක සෙක්ටර්ස් වල මේ මොකක්ද ඒකට කියන්නේ අර්බුදයක් තියෙනවනේ. අපි කඩාවැටීමක් පෙනෙනවනේ. දැන් මෙතුමා කියන විදිහට දැන් මෙතුමා මේ ව්‍යාපාරේ දාන්න එක්කෙනෙක් විදිහට එයා කියනවා හරිය මේක අපිට පඩි ගෙවන්න බැරි වෙයි කියලා. ඒ වගේම හෝටල් ශාස්ත්‍රයේ පඩි ගෙවන්න බැරි වෙයි. එතනින් බර ගණනක් එළියට යනවා. මාස 3-4ක් පහළ තිබුණොත් බෑ ඒගොල්ලන්ට. ඒක තමයි. දැන් මේ යන විදිහට ගියොතින් අපි යනවා අර්බුදයකට. දැන් මේ අර්බුදේ කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? දැන් රටෙන් සල්ලි ගාණක් ඉල්ලන එක හරි. මම කියන්නේ මේක අර්බුදයක් නේ. ආණ්ඩුවටත් මේක කරන්න බැහැනේ. ඇත්තටම දෙන්න පුළුවන් ඒගොල්ලන් දෙන්න ඕනේනේ. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි කොහොමද මේක ඉදිරියට යන්නේ කියන එක ගැන මොනවා හරි අපිට තියෙනවද විෂන් එකක්? නැද ඒකට තමයි විශේෂඥ කමිටුවක් පත් කරගෙන දැන් මේ ආර්ථිකය ගොඩනැගීමේ ඒ ක්‍රමවේදයකට යන්න. ඒක නිසා තමයි මම කර මූලින්ම කරේ අපේ විදේශ විනිමය පිටරටට ගලාගෙන යන එක අපි අහුරගත්තා. සමාවෙන්න විජේදාස රාජපක්ෂ මහත්මයානි ඒ ඔබතුමා මේ ගොනුකරණේ කාරණය හරි පැහැදිලි. ඒ කියන්නේ මුලින්ම කරන්න ඕනේ එළියට යන එක වහගන්න ඕනේ. හැබැයි දැන් ඒ එක්කම අපි පහුගිය සතිය වෙනකොට දකිනවා කැබිනට් පත්‍රිකා දාලා විශාල මුදල් ප්‍රමාණයන් නැවත වෙන් කරනවා ප්‍රාග්ධන වියදම් වලට එක්ස්ප්‍රස් වේ හදන්න. ණය ගන්න. එතකොට මේ මොහොතේ කියන්නේ අපිට සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවාද? සමහර ව්‍යාපෘති ක්‍රියාත්මකත් වෙනවා. ඔව් ඒවට ණය ගන්න මුදල් ගන්න අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස් වලට අපි කැබිනට් අනුමැතිය ගන්නවා. එතකොට මේ මොහොතද මේ වගේ ණය ගන්න මේ වගේ එකකට ණය ගන්න පාර්ලිමේන්තුවත් නැති වෙලාවේ මේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් මේ අභියෝගයට මුහුණ දෙන්න ණයක් ගන්නවා නම් මුදල් බලනවා නම් මට තේරෙනවා. අශෝක දැන් කැබිනට් පේපර් එකක් ඇත්තටම වගේ ලොකු ගනුදෙනු කරනකොට අපි කැබිනට් පේපර් එකක් දාපු ගමන්ම ගිවිසුමක් අත්සන් කරලා මුදල් ටික මේ රටට ගලාගෙන ඉන්නේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ නැහැ. එතකොට තව අවුරුද්දකින් විතර යම් ලොකු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් ඒක දැම්මම පටන් ගන්න ඕනේ. ඇයි රාජපක්ෂ මැතිතුමනි අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය තියලා ආණ්ඩුව පිහිටවලා ඒකත් එක්ක පාර්ලිමේන්තුව තුලින් මේක සංවාදයට පාජනය කළා යන්න ඉඩකඩ තියෙද්දි මේ මොහොතේ මේ තරම් කලබල වෙන්නේ මේ ණය ගන්න. ඔය අධිවේගී මාර්ගය හදන එකට මේ කලබලයට ණය ගැනීමක් නෙවෙයි. ඇත්තටම මේක ගිය ආණ්ඩුවටත් ඊටත් පෙර ආණ්ඩුවටත් ඉඳලා මේක සැලසුම් කරගෙන ආපු එකක්. ඒකේ එක ඒ දේවල් මේ කොවිඩ් එකත් එක්ක හෝල්ඩ් කරන්න ඕනේ නැද්ද? ඒ වගේ ඒවා ඇත්තටම ඕනද? දැන් අපි මේවා ඉස්සරහට යන්න ඕනද? දැන් රටම තේරෙනවනේ මේක රටට තේරෙනවනේ. දැන් පොඩි උදාහරණයක් අපි අපේ කම්පැනි තියෙනවා පොඩි ඒවා අපේ තිබ්බ ප්‍රොජෙක්ට්ස් අපි අලුත් බිල්ඩින් එකක් ගහලා රෙන්ට් කරන්න හරි තිබ්බා.
හැබැයි අපි ඒව නවත්තනවා දැන්. මොකද අපිට ඊට වැඩි වැදගත් ඉන්න මිනිස්සුන්ට පඩි දෙන එක. අපි ඒව කරනවා. හැබැයි රටක් හැටියට අද මොකද්ද කරන්නේ ආණ්ඩුව කියනවා සේවකයාගේ පඩිය 150කින් කපන්න කමන්නේ. නෑ ඒක වැරදි සංජීව එහෙම කියලා එහෙම කිව්වේ නෑ දැන් ඒක බොහොම පැහැදිලි මම වගකීමෙන් කියනවා මම ටීවී එකේ ඇහුවා මම දන්නේ හරි මහත්තයා ඒක දැක්කද කියලා එහෙම කිව්වා මම වගකීමෙන් කියනවා මට අවස්ථාවක් දෙනවා මම ගොඩක් බලන් හිටියා මේ අවස්ථාවක් මහත්තයාගේ ලියුම තමයි කියන්නේ අර හරි බන්දුල ගුණවර්ධන මහත්තයා ඇවිල්ලා ටීවී එකේ කිව්වා මේ වෙලාවේ අර්බුදයක් තියෙනවා ව්‍යාපාරිකයන්ට අපි කියලා තියෙනවා සේවකයෝ වස් කරන්න එපා 150ක් දක්වා පඩි කපන්න අඩුම ගානේ පඩි දෙන්න බෑ නම් රුපියල් 5000ක් හරි දෙන්න කියලා ඒක. ඔබතුමා හිතනවා ඇති මම මේ ඇයි මේ සමහර කාරණා ඇද දෙන්නේ කියලා. මම බොහොම කියන්නේ මට ඔන්න ඔය ප්‍රශ්න තියෙන්නේ. අපි දන්නේ අපේ සල්ලි වලට වෙන්නේ මොකද කියලා මොකද පොඩ්ඩක් ඉන්න විජේදාස මහත්තයා දැන් ඔබතුමා හරි වැදගත් කාරණයක් කිව්වා. ඔබතුමා කිව්වා මේ හැම සතේටම රුපියලටම වග කියනවා කිව්වා ජනාධිපතිතුමා ආණ්ඩුව. දැන් ඔහොම තමයි. එහෙම කියන ගමන් ඔබතුමාම කියනවා ඔබතුමා හොර අල්ලපු ඒවා. ඔව්. ඒවට ආපහු ගත්ත ඒවා. ඔව්. ඒ නිලධාරීන් තමයි අද ජනාධිපතිතුමා ළඟ ඉන්නේ. අපිට ඒකයි තියෙන බය. ඔබතුමා දන්නවා ඒක. නිලධාරීන් මම ඔබතුමා ඒක දන්නවා. ඒ දැන අපිට කියනවා දේව විශ්වාස කරන්න කියලා. නිලධාරීන් මම පත් කරන්නේ නැහැ. හැබැයි අපිට මහජන නියෝජිතයෝ විදියට ඔබතුමාලා අපිව මොලයට හඳන්නනේ මේ හදන්නේ. මහජන නියෝජිතයට අපිට වගකීමක් දුන්නම ඒ වගකීම අපි ඉෂ්ට කරලා පෙන්නුවනේ. නෑ මං කියන්නේ නෑ ඔබතුමා වග කියනවා ජනාධිපතිතුමා ආණ්ඩුව කියනවා කිව්වා. මම මේ කිව්වේ ඔබතුමා ඒ කියපු ඔක්කොම ඔබතුමාලා ආයි ගත්තේ ඒ නිලධාරීන්ට දඬුවම් කළා. ඒ නිලධාරී තමයි අද ජනාධිපතිතුමා ළඟ ඉන්නේ. ඒකයි අපිට මේ තියෙන ප්‍රශ්න. ඒකයි අපි කියන්නේ පාර්ලිමේන්තුව ගැන. ඔබතුමාලගේ ප්‍රශ්නේ ඔබතුමාලගේ ආණ්ඩුව තියෙනකොට ඔබතුමාලා ඔවුන් හැමදාම නිවැරදි කරනවා. ඔබලා සුද්ධ කරනවා. ඔබලා රටේ ජනතාව එක්ක නෙමෙයි. ඔබලා ජනතා නියෝජිතයෝනේ. මට තියෙන වේදනාව උදාහරණයක් පෙන්වන්න පුළුවන්ද වැරද්දක් නිවැරදි කිරීම සඳහා මම පෙනී හිටපු තැන? වැරදි දෙයක් හරි කියලා කියන්න මම පෙනී හිටපු එක උදාහරණයක් කියන්න පුළුවන්. එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව ඔබට ගොඩාක් චෝදනා තිබුණා. මොකක් සම්බන්ධව? එවන්ගාඩ්ස් දැන් ඒකෙදි මොකද්ද වෙලා තියෙන්නේ? අපිත් දන්නේ අද. ඒක තමයි කියන්නේ රටට රුපියල් බිලියන 16ක් ගෙනාපු ආයතනය දේශපාලඥයෝ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ උමනාවට පලි ගැනීමට ගිහිල්ලා ඇත්තටම කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගැනීම සඳහා ඒක පාදක කරගන්න ගිහිල්ලා ඒ ව්‍යාපාරය කඩා දාලා අද ඒක විදේශිකයෝ අල්ලගෙන ගන්න දෙය කියන්නද අද වෙනකොට ඒක කියන කතාවනේ. දැන් සජී ඒ වෙනකොට ගියා අය වෙනකොට බෑ නෙවෙයි අපි ඉස්සරහට යමු. ඔබ ඒ කතාවට මට අපි දන්නවා. ඒ කියන්නේ ඔබතුමාගේ වෘත්තියට අපි ගරු කරන්නත් ඕනනේ. ඒ කියන්නේ ඔබ වෘත්තීයමය වශයෙන් ඔබතුමා ඒ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව නෑ වෘත්තීයමය වශයෙන් මම කිසිම නඩුවකට ඉඳලා නෑ. අපේ ප්‍රශ්නේ වැරදි කියලා මම කියන්නේ. මම කියන්නේ ඔබතුමාට ඇවන්ගාඩ් සිද්ධිය කියලා කිව්ව එක මම සංජීවය කිව්ව එක වැරදි කියලා කියන්නේ මොකද ඔබතුමා වෘත්තීයමය වශයෙන් බැඳිලා ඉන්නවා ඔය ව්‍යාපෘති ආරක්ෂා කරන්න. ඔබතුමා මහජන නියෝජිතයෙක් දෙන්නේ නෑ මම ඒ කිසිසේත්ම ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් මම කවදාවත් පෙනී ඉඳලා නෑ. එකම දේ මට තිබුණු චෝදනාව ඒ සිද්ධිය අල්ලලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ත්‍රස්තවාදියෙක් කියලා අත්අඩංගුවට ගන්න නියෝගයනකොට ඒක ජනාධිපති අගමැති දැනුවත් කරලා එක වැරදි දෙයක් කියලා ඒක වැළක්වපු එක. එතකොට දැන් එහෙමනම් දැන් ඔප්පු කරන අවුරුදු 5ක් මං අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරලා අවුරුදු 3ක් ගියා එහෙනම් ගන්න කනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ත්‍රස්තවාදියෙක් කියලා කිව්වා කියලා අපි දන්නේ. අපි නම් අහලා තිබ්බේ නෑ. අපි ඉක්මනින් ඉවර කරමු. සංජීව ඒක පටලවා ගන්න එපා. තප්පරයක් ඉන්න ආණ්ඩුවේ අය. නෑ තප්පරයක් ඉන්න ඔබ කරපු චෝදනාව නෑ ඔබ කරපු සංජීව චෝදනාව බරපතල චෝදනාවක්. ඔබ ඇහුවා චෝදනාවක් තියෙනවා නෑ ඒක තමයි. ඔව් හරි මොකද්ද කවුරු වෙනුවෙන්ද මම පෙනී ඉඳලා තියෙන ඔබට පුළුවන්ද එක අවස්ථාවක් පෙන්වන්න ඔය කුමනෝ සමාගමකට මම අධිකරණයේ හෝ වෙන තැනක පෙනී හිටියා කියලා නෙමෙයි ඔබතුමා තමා ඒ වෙලාවේ ඇවිල්ලා ඒක සාධාරණීකරණය ඒක සාධාරණීකරණය කරේ නෙමෙයි දැන් ඔබතුමා අදත් කරා අදත් කරයි කියන්නේ ඉතින් දැනුත් ඔබතුමා කිව්වා ඒක ඔබතුමා කියන්නේ ඒක නේවි එකේ තිබ්බ ව්‍යාපාරයක් ඒක පෞද්ගලිකම සමාගමකට දුන්නා ඒ ලේකම්තුමිය අද රටෙත් නැහැ කියලා ඒවා අපි කතා වෙන්නේ ඒක නෙවෙයි මම කියන්නේ මම ඒ කවුරුත් වෙනින් පෙනී හිටියේ නැහැ ඔබ දැන් කියනවද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒක හරහා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරයි කියලා කවුද කිව්වේ දැන් ඔබ කෙනෙක් කියන්නේ ඔන්න බලන්න ආයි කැමරා එක දාලා බලන්න කවුද මේ කතාව කිව්වේ කියලා ආරක්ෂක මණ්ඩලය අනුමත කරලා අත්සන් කරපු විසුමක් එතුමා අත්සන් කරයි කියලා එතුමා අත්අඩංගුවට ගන්න නියෝගයක් දීම පිළිබඳව මම කතා කරා
ඒ ඇරෙන්න වෙන සමාගම් වෙනුවෙන් මම කතා කරපු එකක් පෙන්වන්න. එතුමා කරපු වැඩේ ආරක්ෂක මණ්ඩලයේ අනුමත කරපු දේ ඔබතුමා දැන් කිව්වා ඒ ලොකු ව්‍යාපාරයක් ලොකු ව්‍යාපාරය ඒක නිසා තමයි ආණ්ඩුවේ තිබ්බ ව්‍යාපාරයක් ඒක නිසා තමයි සංජීව ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙන්නේ. ඒක මම අනුමැතිය දීප එකක් නෙවෙයි. නඩු ඉවරුන්නේ ඒක ගැන කතා කරන්න ආරක්ෂක මණ්ඩලයෙන් අනුමැතිය දීලා තියෙන්නේ. අපේ වෙන තැනක නෑ මට දැන් මට ඔබතුමා කතා කරන්න දැන් මේ ඒක දැහැගන්න බලාගත්ත ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් හිටියා. ඒක වෙනුවෙන් ඔබතුමා පෙනී හිටියා. ඔබතුමා ඒක පෙනී හිටියට මට කමක් නෑ. හරි. දැන් මේකේ තියෙන්නේ මේ පාර මේ පත්තරේ මේ ඉරිදා පත්තරේ මේක කියන්නේ ඇඟලුම් අපනායනකරුවන්ගේ සංගමේ ප්‍රධානියා. හොඳේ? වැදගත් මිනිස්සෙක්. ඒ මිනිස්සු තමයි අපනායනයේ සංගමේ ප්‍රධානී. එතුමා කියනවා ඉදිරි මාස දෙක ඇතුළත ඇඟලුම් කම්හල් වලට රජයෙන් සහායක් ලබා නොදුන්නොත් සේවක වැටි ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී තියෙනවා කියලා. දැන් අපේ ඇමතුමා කිව්වා වගේ සේවක වැටුප් ගෙවීම සඳහා 104ක පොලියට ණය ලබා දෙන බවට රජය ප්‍රකාශ කර සිටියත් මෙතෙක් එය ක්‍රියාත්මක වී නැති බව ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමේ සභාපති රොහාන් ලකානි මහතා ප්‍රකාශ කරේ. ප්‍රධාන මේ පුවත මේ ඉරිදා පත්තරේ ඉතාමත්ම වැදගත්. දයා කිව්වා වගේ ලක්ෂ 3මාරක් විතර ඍජුවත් ලක්ෂ 4ක් විතර වක්‍රාකාරයනොත් ඇඟලුම් ශාස්ත්‍රයේ දැන් මේ රැකියාවේ ඉන්නවා. දැන් මේ කට්ටියට පඩි දෙන්න ඕනේ. මේ කට්ටියට පඩි දෙන්න බැරි නම් එහෙමනම් මේ අවස්ථාවේ ආණ්ඩුවක් වැඩක් නැහැ. දැන් විජේදාස මහත්තයා දිගින් දිගටම කියනවා මේ රජය විසින් මේ සියලු කාරණා කරන්න පුළුවන් නම් හොඳයි. LIOC එකට දීපුවා වැරදි. මම ඒක එතුමත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙනවා තරඟකාරී බව. අපිට එහෙම තමයි මේ රටක් කර්මාන්තයක් දියුණු වෙන්නේ. අපිට මතකයි ඉස්සර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දෙපාර්තමේන්තුවක් හැටියට තිබුණා. නමුත් ඒකට අපි ගෙනාවයින් පස්සේ තරඟකාරීත්වය අද ආණ්ඩුවේ මේ ටෙලිෆෝන් කොම්පැනියත් පෞද්ගලික ටෙලිෆෝන් කොම්පැනිත් ඔක්කොම ඉතාමත්ම ශක්තිමත්ව ඉස්සරහට යනවා. පාරිභෝගිකයට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. ඉතාමත්ම කාර්යක්ෂම සේවාව. ආශිර්වාද එතකොට දැන් ඔබතුමා දැන් ඔය යෝජනාව කරනවානේ වැඩක් නෑ ආණ්ඩුවක් කියලා මේක කරන්න බැරි නම් දැන් ඔය ඔබතුමා කියන්නේ එක ක්ෂේත්‍රයක් සම්බන්ධ වෙන තව ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවානේ. ආර්ථික විශේෂඥයෙක් විදිහට අපිට කියන්නකෝ කොහොමද ආණ්ඩුව කරන්නේ මේක? හරිද මම කියන්න. දැන් එතකොට ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි අර එදිනෙදා ජීවත් වෙන කට්ටියගේ ප්‍රශ්නේ. හරි ස්වයං රැකියා කරන කට්ටියගේ ප්‍රශ්නේ. දැන් මෙතුමාගේ කැල්කියුලේෂන් එක හරියද? ඒ තුමාගේ කැල්කියුලේෂන් එක හරි. පළවෙනි දැන් ඕකට පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් එකේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමීලා ඊළඟට ඉදිරිපත් වෙලා තිබුණා ඒක කරන්න සිසිර පින්නවල ගණේෂන් විජ්‍රාජ කියන කට්ටිය ජනාධිපතිතුමාට එක කණ්ඩායම් තුනකින් යෝජනා අරගෙන තිබ්බා. මේ යෝජනාත් දීලා තිබුණා. ඒකේ මම පළවෙනි පාට මම දැක්කේ මට මං ඇරුණාම තව කෙනෙක් මේ සම්බන්ධයෙන් මේ විදිහට කතා කරනවා. මම ඊටාත්ම තර්කානුකූලව ඉදිරිපත් කළා කිව්වා අපේ රටේ දරිද්‍රතා රේඛාව මාසෙකට රුපියල් 5000යි. ඒ නිසා තමයි මේ 5000 දෙන්න ඕන කියලා. නැත්තම් කාගෙන් හරි අහන්න බෑ කොහෙන්ද මේ 5000 ආවේ විජේ? කොහෙන්ද 5000? ඇයි 2500 දුන්නේ නැත්තේ? ඒ පැත්තේ ඉන්නේ 2500ෙන් ජීවත් වෙන්න පුළුවන් කියපු කට්ටිය. ඇයි 7500 දුන්නේ නැත්තේ? ඇයි 5000 දුන්නේ? 5000 දුන්නේ ලොජිකලි මම 5000 කියන එක අපි ඉදිරිපත් කරා. ඒක දරිද්‍රතා රේඛාවේ 5000. හැබැයි ඒක තියෙන්නේ එක පුද්ගලයෙක්ට මාසෙකට. පවුලක 4 දෙනෙක් ඉන්නවා. එහෙමනම් 20000ක් දෙන්න ඕනේ. දැන් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඩිලනි ගුණවර්ධන මේ මහාචාර්යතුමිය කියනවා අවම වශයෙන් රුපියල් 10000ක් එහෙමත් නැත්නම් මේ සමෘද්ධිය ඒ ලැබෙන කට්ටියට ඔය මේ වැඩිහිටි දීමනා දෙන කට්ටිය සියලුම දෙනාට 5004ක්. හරි 5004ක්. එහෙමත් නැත්නම් අවම වශයෙන් මාස 3කට මේක දෙන්න ඕනේ කියලා. 5000 එක්කෙනෙක්ට පවුලකට 4ක් 20000 මාස 3කට දෙන්න ඕනේ කියලා. හර්ෂ මට පොඩි පැහැදිලි කරගැනීමක්. දැන් මේ ඔබතුමා කලින් වටයකදී අදහසක් ගෙනාවා මේ 5000 දුන්නේ සමෘද්ධි අරමුදලෙන් කියලා. එතකොට මේ 5000 බෙදන්න ගියාම ආපු පළවෙනි ගැටලුව අපි දැක්කනේ. ඒක තමයි සමෘද්ධි අලුතෙන් ලැබෙන අය. අර පොරොත්තු ලේඛනේ හිටපු අයටත් දුන්නා. එතකොට ඒ අයට දෙන්න අරමුදලක් තියෙන විදිහක් නැහැනේ. ඊට පස්සේ අනුපවුල් වලටත් දුන්නා. අනුපවුල් වලට දුන්නා. එතකොට කොහොමද
ඒක වුණේ කොහොමද? දැන් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මම ඔක්කොම කතා කරන්න දැන් වෙලා නැති නිසා මම සාරාංශයක් හැටියට කියන්නම්. මේ රටේ සමස්ත ගෘහස්ත ප්‍රමාණය තියෙන 52යි. හරි. එකයි ඒකට. එතකොට එදා කුඩුම්බ සංඛ්‍යාව 55.2 මිලියන. අන්න හරි. එච්චරයි මේ ගෘහස්ත. මේ ගෘහස්තවල සමහරවිට එක පවුලකට වඩා ඉන්න පුළුවන්. පවුල ඉන්න පුළුවන්, අනු පවුල ඉන්න පුළුවන්. අපි හිතමු අනු පවුල් 150ක් තිබුණා කියලා. එතකොට පවුල් තියෙන්න පුළුවන් එහෙමනම් 75ක්. උපරිමේ ලක්ෂ 61යි තියෙන්නේ. ඔව් 61යි කියන්නේ. හැබැයි එදා රජයේ ඇමතිවරේ මේ රූපවාහිනියේ දැඩිව තර්ක කරලා කිව්වා මේ අපි ගාව ෆයිල් එකක් තියෙනවා 78කට අපි දුන්නා දුන්නයි කියලා. ඒ කියන්නේ කවුරු හරි ගහලා. ඒ කියන්නේ 78කට කොහොමද දෙන්නේ? 78 පවුල් නැහැ. පවුල් නෑනේ. පවුල් තියෙන්නේ දැන් උපකල්පනය කරනවා අනුපවුලුත් එක්ක මං කියන්නේ වැඩි වුණොත් 75ක් තියෙන්න පුළුවන්. මෙතුමා කියනවා 61යි තියෙන්නේ කියලා. ගෘහස්ත තියෙන්නේ 52යි. ඒක අපි දන්නවා. එහෙමනම් හැමෝටම දුන්නේ දැන් ඒ 71 කියන ඉලක්කම මේ මගේ අනුමානය. හරි. දැන් වැඩිහිටි දීමනාව. ඊට පස්සේ වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව. ඒවා අඩු වෙන්න ඕන. මේ ඔක්කොම එකතු කරාම නේද ඔය 71 කියන ගාන හැදෙන්නේ. හරි. ඒ 61 එක සමහර පවුල් වලට 2 3 ගිහිල්ලා ඒ කියන්නේ අනු පවුල් විතරක් නෙවෙයි දැන් කොළඹ හිටිය 62000 කිර වෙලා ගම් වල අයට යන්න බැරුව. දැන් ඒ අයටත් ඒව දුන්නා. නෑ ඒ අට ගෙදරට වෙනම ලැබුණා මේ එක්කනට වෙනම ගොඩක් කට්ටියට එහෙම ලැබිලා නෑ. දෙන්න ක්‍රමයක් එහෙම ලැබිලා නෑ. දැන් ගොඩක් කට්ටිය එනවා ලැබිච්ච ඔබතුමා එදා එහෙම දෙන්න ක්‍රමයක් නෑ. මේ සම්බන්ධීකරණ මොකද කමිටුව ග්‍රාම සේවකගේ අපිට කතා කරේ නෑනේ අපි ඒවා එහෙම දුන්නොත් ලොකු වංචාවක් වෙනවනේ. මෙහෙමයි. එහෙම දුන්නොත් අපේ උන් ගහයි හතරවරක්. මම කියන්නේ මෙහෙමයි. පවුල් ලක්ෂ 78කට කොහොමද දුන්නේ? දැන් අද ප්‍රධාන පුවත්පතක සිරස්තලයේ තියෙන එක. අද දවසේ. හරි? මේකට විනිවිද භාවයක් නැහැ. මම තොරතුරු මේ පනත හරහා ඉල්ලලා තිබ්බට අපිට ඒවා ලැබිලා නැහැ. ඉතින් අපි දැනගන්න කැමති. මොකද පාර්ලිමේන්තුව තිබ්බනම් මේ අවස්ථාවේදී මේකට ප්‍රශ්න කරන්න පුළුවන්. කමිටුව හරහා මේ කට්ටියව පාර්ලිමේන්තුවට ගෙන්නන්න පුළුවන්. ගෙනල්ලා ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් එහෙම කිසිම දෙයක් දැන් වෙන්නේ නැහැ. මගේ මූලික ප්‍රශ්නේ ආපහු. ඒ කියන්නේ දැන් කාට හරි කියන්න පුළුවන් නේ දැන් ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා මේකට 20000ක් දෙන්න ඕනේ කියලා. තව දැන් මං වගේ නිකන් මොකක්වත් දන්නේ නැති මිනිහෙකුට කියන්න පුළුවන් 25000ක් දෙන්න කියලා. දැන් ඒ වගේ කියන්න පුළුවන්. හැබැයි මේක දෙන්නේ කොහොමද කියන එක කියන්නකො. ඒක තමයි මම එතනට එන්න හදන්නේ. දැන් මේ 20000 කියන එක තර්කයක් එක්කනේ කියන්නේ. ඒ තර්කය තමයි කිලෝ කැලරි 2030ක් මිනිහෙක් කන්න ඕනේ මැරෙන්නේ නැතුව ඉන්න. හරි ඒක තමයි ඒකට එකඟ නැතුව නෙවෙයි මේ කියන්නේ. කතා කරන්නේ. ඔබතුමා ආණ්ඩුවට උපදෙසක් දෙන්න. සල්ලි කොහෙන්ද දෙන්නේ කියනනේ. සල්ලි හොයාගන්නේ කොහොමද? සල්ලි කොහෙන්ද දෙන්නේ? එතකොට හැම දෙයකම ප්‍රමුඛතාවයක් තියෙනවා. හරි ඒ ප්‍රමුඛතාව දැන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදපු පාරවල් ආය අලුතෙන් හදන්න හදනවා. ඒකට බිලියන 105ක්ද කොහෙද චීනෙන් ණයක් ගන්න හදනවා. මිලියන 150 බිලියන 15ක් දුන්නොම ගාන බිලියන 15 ණයක් ගන්න හදනවා. එතකොට ප්‍රමුඛතාවය ඒක නෙමෙයි. හෝමාගම බන්දුල මහත්තයා ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න හදනවා. ඒකට ICC එකෙන් සල්ලි ගන්නවායි කියලා කිව්වට ගම්මන්පිල මහත්තයාත් අද ප්‍රෙස් එකක් තියලා කියලා දෙනවා සල්ලි ගන්නවා කියලා. ICC එකෙන් ඕගොල්ලන්ගේ නිවුස් එකේ පෙන්නුවා ICC එකෙන් කිව්වා කියලා එහෙම කිසිම දෙයක් කතා කරලවත් නැහැ. නෑ ක්‍රිකට් බෝඩ් එකෙන් කියලා තියෙනවා මම දැක්කා මේ මෙහි බැංකුවකින් සල්ලි ඒක තමයි කියන්නේ ක්‍රිකට් බෝඩ් එක මෙහෙ බැංක් ක්‍රිකට් බෝඩ් එක ගැන කතා කරන්න එපා. අපි ඒකේ ඉඳලා තියෙනවා ඒකේ වෙච්ච වංචා පිළිබඳව පොත් ගණන් ලියලා තියෙනවා පාර්ලිමේන්තුවේ මේ කමිටු වාර්තා. ඒ නිසා ඒක ගැන මං හිතන්නේ මේ රටේ සිහිබුද්ධියක් තියෙන මිනිහෙක් ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා කියලා. ඒ නිසා ක්‍රිකට් බෝඩ් එක නා අරගෙන මේ කරන වැඩේ සම්බන්ධයෙන් නම් ඒක නොකළ යුතු කියන එක තමයි සාර්ථක මන්ත්‍රීතුමා මම දන්න තරමට නම් ආණ්ඩුව එහෙම ක්‍රීඩාංගණයක් හදන්න තීන්දුවක් කරන්නේ නැහැ තාම. නෑ ඒක තමයි බන්දුල ගුණවර්ධනතුමා අදහසක් විදිහට මේක කියලා තියෙනවා. අදහසක් විදිහට නෙමෙයි කිව්වා මාස අවුරුදු 3කින් හදලා ඉවර කරනවා කියලාත් කිව්වා. මිලියන් 40ක් වියදම්. දැන් බලන්න මම තව හොඳ උදාහරණයක් දෙන්නම්. මේක දෙපැත්තටම වදින අපේ මේ හිටපු මේ පළාත් සභා මන්ත්‍රීතුමාත් කිව්වා මේ ලයිට් බිල හරි ලයිට් බිල අඩු කරොතින් මේ වැඩේ පටන් ගන්න ලේසි. මොකද ගොඩක් කට්ටිය ගෙදර ඉඳන් වැඩ කරනවා. සමහර කට්ටිය ෆේස් මාස්ක් මහනවා. ඒ නිසා ගෙදර මේ ලයිට් බිල කොහොමත් වැඩි වෙලා තියෙනවා. දැන් ලයිට් බිල මේ දවස්වල කොහොමද මේ ලයිට් මේ ජනනය කරන්න විදුලිය? දැන් විදුලිය ජනනය කරන එක හැමදාම ගිහිල්ලා බලන්න පුළුවන් PUCSL එකේ වෙබ්සයිට් එකේ තියෙනවා. ලංකා විදුලි බල සංඝයේ වෙබ්සයිට් එකේ තියෙනවා.
සාමාන්‍යයෙන් විදුලිය නිෂ්පාදනය කරනකොට ජල විදුලිය මේ දවස්වල 2.50ට ගන්න පුළුවන්. හරි? හැබැයි කොහෙන්ද අරන් තියෙන්නේ? මේ පාර ඉරිදා පත්‍රයේ තිබ්බා රුපියල් 60 ගානෙත් අරගෙන තියෙනවා කියලා මේ තර්මල් වලින්. ඊට පස්සේ ඊයේ මේක ගානි ගන්නකොට තෙල් නිකම් වගේ නේද? ඒක තමයි කියන්නේ. මේකේ ගිහිලා බලන්න 14 වෙනිදා මම එක උදාහරණයක් කියන්න. එක උදාහරණයක් කියනවා. 15 වෙනිදා ජල විදුලියෙන් හදලා තියෙන්නේ ගිගවොට් පැය 6.8යි. ඩීසල් වලින් හදලා තියෙනවා ගිගවොට් පැය 10.8ක්. ඕකත් එක්ක තමයි මේ ගොඩක් මේ ගැන සාකච්ඡාවක් ආවේ. මාධ්‍ය සාකච්ඡා වුණා. 16 වෙනිදා මේක හිතන්න හොඳට අහගන්න. 16 වෙනිදා ජල විදුලියෙන් හිටපු ගමන් 6.8 තිබිච්ච එක 12.5ට වැඩි වෙනවා. ඩීසල් එක 10.8ක් ගිගවොට් පැය තිබිච්ච එක 3.6ට අඩු වෙනවා. ඒ කියන්නේ මේක මොකද්ද වෙලා තියෙන්නේ? කොල්ලේ වහලා පේන්නේ නැති නිසා, මේ විනිවිද භාවයක් නැති නිසා, මේවා ගැන ප්‍රශ්න කරන්න කවුරුත් නැති නිසා මෙන්න මේ වගේ වැඩ කරගෙන යනවා. 2.50ට ගන්නවා වෙනුවට ගන්නවා IPP එකෙන් රුපියල් 30ට 60ටත් අරගෙන තිබිච්ච බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල පිටේම ප්‍රකාශ කරලා තිබා. ඒකේ ලොස් එක කියන්නේ මං කියන්න. ලොස් එක ඒ දවස් වලට ලොස් එක ගණන් හදලා තියෙනවා රුපියල් බිලියන 5යි. ඒ ටික දවසට. හරි? දවස් කිහිපයකට රුපියල් බිලියන 5යි. හැබැයි ලයිට් බිල හරි ලක්ෂ 27.5ක් ගෘහස්ථවල පොඩි වැඩ කරන කට්ටියගේ තියෙනවා ෆික්ස් චාර්ජ් කියලා එකක්. රුපියල් 480ක ෆික්ස් චාර්ජ් එකක් තියෙනවා. ඒ රුපියල් 480 ෆික්ස් චාර්ජ් එක රුපියල් 90ට බැස්සුවොත් ඒකට යන්නේ රුපියල් මිලියන 712යි. අතන ලොස් එක විතරක් රුපියල් බිලියන 5යි එහෙමත් නැත්නම් රුපියල් බිලියන 5000යි. ඔන්න සල්ලි. කාටද මෙව දෙන්නේ? මොකද්ද ප්‍රමුඛතාවය? අපි හැමදාම පාරවල් හදන එක ගැන කතා කරනවා. මොකද ඒක හැමදාම කැබිනට් පේපර් දාන නිසා, පේන නිසා. මෙව හැංගිලා තියෙන ඒවා. ඕන තරම් මුදල් තියෙනවා අවශ්‍ය කට්ටියට ලබා දෙන්න. ඉතින් අර රෙදි කඩේ පුද්ගලයාට සල්ලි දෙන්න ආණ්ඩුව මේ අවස්ථාවේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් 104 පොලියට ඒ මිනිස්සයා කොහෙන්ද සල්ලි ගන්නෙ? එහෙමනම් රජය මැදිහත් වෙනවා නම් රජය සියලුම දේ කරන්න ඕනේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. හරි හොඳයි. එතකොට රජයේ මැදිහත් වීම හරහා තමයි අපිට පුළුවන් වෙන සේවකයන්ගේ පඩි ගෙවන්න, ඒ අමාරු වැටලා ඉන්න ව්‍යවසායකයන්ට අතහිත දෙන්න රජයක් මේ අවස්ථාවේ. ස්තුතියි. අපි අවසාන වටේට යමු. එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය දායාගමගේ මැතිතුමා. විනාඩි 4ක් උතුමාට තියෙනවා. අපි මොනවා ගත්තත් අපි මොනවා කතා කරාද විකල්ප ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම දැන් මේ කොවිඩ් වෛරස් එක ගත්තොත් එහෙම මේකත් මම කනගාටු වෙනවා අපිට මේක මුලින්ම නවත්ත ගත්තා නම් මොකද අපේ රට තැන් දෙකයි නවත්තන්න තියෙන්නේ මේ තැන් දෙක අපි ආරක්ෂා කරගත්තා නම් නවත්ත ගත්තා නම් අද අපි මේ දුක විඳින්නේ අපි එහෙනම් මාස් දාන්න ඕනෙත් නැහැ අපි ඇඳිරි නීතිය දාන්න ඕනෙත් නැහැ. එහෙමනම් අද අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම දුවනවා. නමුත් අපනයන ශේෂ්ත්‍රය වගේ දේවල් ගත්තොත් එහෙම ඒවා අපිට ටිකකට නවත්තන්න වෙනවා. එතකොට රජයට මුදලුත් තියෙනවා මේවට දෙන්න. ඊළඟට මේක ඕපන් වෙනකොට අපි තමයි ඉස්සෙල්ලම ලෝකෙට බඩු සප්ලයි කරන්නේ. එතකොට මෙතනට අපිට එන්න තිබුණා. නමුත් අද ඒක නෙවෙයි. අද මේ මැතිවරණය ගැන හිතලා ඉවර වෙලා කරපු ක්‍රියාදාමයේ නිසයි දැනුත් මැතිවරණය ගැන තමයි කල්පනා කරන්නේ. ඒතකොට මේකෙදී ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ව ජීවත් කරලා ඉන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්න. ඒතකොට අපි අරගත්තොත් මේක මම කිව්වා මුලිනුත් මේක අපිට හිතන්න පුළුවන් ඔපචුනිටි එකක් කියලා. ඒතකොට ඔපචුනිටි එකක් කියලා හිතලා මොකද මම නිකන් ගණන් හදලා බැලුවා ඇත්තටම අපිට අපනයන ශේෂ්ත්‍රයෙන් ඒ වගේම විශේෂයෙන්ම ටුවරිසම් වලින් අපිට නැති වෙන ආදායම අපි අරගත්තොත් අනිත් පැත්තෙන් රටක් හැටියට අපි අරගත්තොත් අපිට තෙල් වලින් විතරක් ඩොලර් බිලියන 2.5ක් සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 4.5ක් විතර යනවා අපිට තෙල් වලට. එතකොට ඒකේ අද තියෙන තෙල් මිලත් එක්කලා ගත්තොත් එහෙම අපිට ආනයනය කරන මුදල් වලින්
ඩොලර් මිලියන 2.5ක් ඉතුරු වෙනවා. එතකොට ඒකත් එක්ක ගත්තොත් අපිට අර ටුවරිසම් වලින් නැති වෙන මුදල් සහ ඇඟලුම් ශේෂ්ත්‍රයෙන් අපිට අහිමි වෙන මුදල්. මොකද ඇඟලුම් ශේෂ්ත්‍රය බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් 50% විතර අනිවාර්යයෙන්ම අපිට අඩු වෙයි කියලා. ඒතකොට 5.1 බිලියන් අපිට අඩු වෙන එක ඒ කියන්නේ 2.55 බිලියන් තමයි අපිට මේ අඩු වෙන ගාන. එතකොට ඒකෙනුත් අපි අරගත්තොත් එහෙම 60ක් විතර අපි ආනයනය කරන බඩු අපි ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපේ ඉම්පෝර්ට් බිල් එක එතරම් අඩු වෙනවා. එතකොට අපිට ඇත්තටම යන මුදල අපිට තෙල් වලින් ඉතුරු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ආර්ථිකය අපිට ඉස්සරහට ගෙනියන්න මේක ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා කොයිඩ් එක පිටින් මේ ඔක්කොම දාලා ආණ්ඩුව කොයිඩ් එක පිටින් හැම එකක්ම දාලා වෙන වෙන දේවල් කරන්න හදනවා නම් ඒක වැරදි. මොකද අද තියෙන ප්‍රයොරිටිස් දැන් අපි පහුගිය කාලේ ගත්තොත් එහෙම ඔබතුමාලා කිව්වා වගේ නෙළුම් පොකුණ හැදුවා මේ මත්තල ගුවන් තොටුපළ හැදුවා ඊළඟට ඔය සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රිකට් මැච් කීයද ගහලා තියෙන්නේ මම හිතන්නේ ක්‍රිකට් මැච් එකක් විතර වගේ තමයි ගහලා තියෙන්නේ. ඒතර අද අපේ මේ മന്ത്രിතුමා කිව්වා වගේ දැන් ක්‍රිකට් ක්‍රීඩාංගන ඉන්ටර්නැෂනල් 10ක් තියෙනවා. හරි. එතකොට මේකේ කොළඹ විතරක් තියෙනවා අපිට 4ක්. හරි. එතකොට මේකේ අපිට විශාල සෙනගක් 30000ක් 35000ක් විතර දාන්න පුළුවන් අපිට ක්‍රීඩාංගන තියෙනවා 5ක් විතර. එතකොට අපිට ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ වෙලාවේ අවශ්‍ය නැහැ. එතකොට මේ වගේ අපි ප්‍රයොරිටිස් අපි අඳුර ගන්න ඕනේ. නමුත් දැන් අපි ට්‍රාන්ස්පෝර්ට් ගත්තොත් අපිට ට්‍රාන්ස්පෝර්ට් අවශ්‍ය කරනවා. එතකොට ඒ වගේ දේවල් වලට අපි මේ ගිය රජයෙන් අපි කරගෙන ආපු වැඩපිළිවෙල නරකේව තියෙනවා නරකේව නවත්තන්න පුළුවන්. නමුත් හොඳ ඒවා හැම එකක්ම ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. එතකොට එහෙම කරන්නත් ඊළඟට විශේෂයෙන්ම ගත්තොත් දැන් 2005 දී රාජ්‍ය සේවයේ තිබුණේ 500,000යි. එතකොට ඒක 2015 වෙනකොට රාජ්‍ය සේවය 115 ඉක්මවලා ගියා. එතකොට අද වෙනකොට කියනවා රාජ්‍ය සේවයේ මිනිස්සුන්ට දැන් වැටුප් ගෙවන්න සල්ලි නැහැ කියලා. හරි. එතකොට මෙතනට කවුද අරන් ගියේ? එතකොට දැන් වෙනකොට අපි අරගත්තොත් අද පෞද්ගලික ආයතනවල වැඩ කරන තමුන්නාන්සේලා මේ හැම කෙනෙක්ම ගත්තොත් එහෙම මේ ඇඟලුම් කර්මාන්තේ ඉන්න කෙනා ටුවරිස් හෝටලේ වැඩ කරන අපේ මේ කෝකියෙක් පවා එතකොට මේ හැම එක්කෙනෙක්ම හම්බ කරන මුදල් වලින් තමයි රජය නඩත්තු කරන්නේ. අවසන් කරන්නේ. හරි. එතකොට රාජ්‍ය සේවකයාත් නඩත්තු වෙන්නේ. එතකොට මේ ඔක්කොම අපි අරගත්තට පස්සේ අපිට අද මේ ප්‍රයිවට් සෙක්ටර් එක සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනොත් එහෙම එතකොට ආණ්ඩුවට ආදායමක් ඇත්තෙම නැති වෙනවා. එතකොට රටක් හැටියට අපිට කවදාකවත් ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා රජය මැදිහත් වෙලා අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම මේ ව්‍යවසායකයන්ව මේ ව්‍යාපාර හැම එකක්ම ඒගොල්ලන්ට අවශ්‍ය කරන මුදල් ටික දීලා ඒක කොහොම හරි ගොඩ ගන්න ඕනේ. මේ කාලේ ඒක පණ ගන්නල ඉවර වෙලා ඒ ව්‍යාපාර ටික ඉදිරියට ගෙනිච්චොත් එහෙම මං හිතනවා මේ අමාරු කාලේ තියෙන්නේ මාස 3ක් 4ක් මෙතනින් පස්සේ අපිට මේකෙන් එළියට එන්න පුළුවන් කියලා. හරි. බොහොම ස්තුතියි. ජාතික ජනබලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මැතිතුමා. චන්දන ඇත්තටම මම මෙච්චර කාලෙ හිතන් හිටියේ මම ශ්‍රී ලාංකීය පුරවැසියෙක් කියලා. දැන් ඇත්තටම හිතනවා මම පුරවැසියෙක් නෙමෙයි පුරවස්සෙක් කියලා. මම හිතන්නේ මේ අහන් ඉන්න බලන් ඉන්න කට්ටියත් එහෙමයි කියලා මේ කනගාටුයි කියන්නේ එහෙමයි කියලා මට හිතෙන්නේ. දැන් චන්දන බලන්න මේ වෙනකොට ලංකාවේ මුදල් අච්චු ගහලා තියෙනවලු ප්‍රමාණයක්. මම දන්නේ නැහැ. අහන් ඉන්න ඔබ කිසිම කෙනෙක් දන්නේ නැහැ. දන්න කෙනෙක් කියන්නෙත් නැහැ. දැන් අපි රටේ පුරවැසියෝද පුරවස්සෝද? දැන් මේ මෙතුමා දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අද හවස මම දැක්කා ගම්මන්පිල කියනවා. ගම්මන්පිලගේ රූපේ ගම්මන්පිලගේ කටහඬ මාධ්‍යයෙන් දැක්කේ ගම්මන්පිල කියනවා අපිට ICC එකෙන් සම්පූර්ණම දෙනවා ආධාරයක්. ඒ ආධාරයෙන් තමයි මේක කරන්නේ. මම මේ S2 දැක්ක වීරවංශගේ රුව වීරවංශගේ හඬ වීරවංශ කියනවා අපිට භාගයක් එහෙන් දෙනවා භාගයක් මෙහෙන් ගන්නවා. තුන්වෙනි එක කියනවා විජේදාස රාජපක්ෂ මහත්තයා දැන් අපි තීරණය කළා නෑ ක්‍රීඩාංගණයක් හදන්න ඒක බන්දුල මහත්තයාගේ වැඩක්.
නෑ අපිට මේ මං කිව්වේ මං දන්න විදියට ආණ්ඩුවේ එහෙම තාම නිල වශයෙන් තීරණයක් ඉතින් කරන්නේ ආණ්ඩුව නැහැ කෙනෙක් කියලා කියන්නේ මම දන්නේ නැහැ කියලා. දැන් ආණ්ඩුව නියෝජනය කරගෙන ආපු කෙනා මෙතෙන්ට එන්න ඕන මේ මෙතරම් ලොකු මාතෘකාවක් මේක. ජනාධිපතිතුමගෙන් අහලා ඉන්න එපායි මේක. ආණ්ඩුව නියෝජනය කරගෙන එන ප්‍රධාන මහත්තයා කියනවා අපි දන්නේ නැහැ. දැන් අපි පුරවැසියෝද පුරවස්සෝද? ලොකු ගැටලුවක් මේක දැන් අපිට. දැන් මොකද්ද මේ අපි කොහෙද ජීවත් වෙන්නේ? කොහෙද යන්නේ? මෙහෙම රුපියල් අච්චු ගහලා විදේශ විනිමය සංචිත වැඩි වෙන්නේ නැතුව සල්ලි අච්චු ගැහුවොත් උද්දමනය වැඩි වෙනවා. කොතරම් වැඩි වෙනවද කියලා අපි දැනගන්න ඕනේ. කොච්චර වැඩි වෙනවද කියලා. දැන් මොන වලටද අපි වැටෙන්නේ? කවුද දන්නේ? කොහෙන්ද කෙලවර වෙන්නේ? දෙයියෝ දන්නේ අපි නොදනි. මොකද්ද මේ රට? මොකද්ද මේ රට? කල්පනා කරලා බලන්න. දැන් හර්ෂ මහත්තයලට කියන්න පුළුවන් මේක දෙන්න කියලා. හර්ෂ මහත්තයලා කොහොමද ආණ්ඩු පටන් ගත්තේ? 100%යි ආර්ථික වර්ධනය වේගය 2015. 16 4.5යි. 17 3.4යි. 18 3.2යි. යනකොට 2.5යි. දැන් උන ආර්ථික ඔස්තාදලා. මේ තියෙනවා ප්‍රධාන ආර්ථික දර්ශක 28ක්. 28න් හැම වර්ෂයකම 2යි සාර්ථක 26ක් ෆේල්. කෝටි 5 ලක්ෂයක් ණය ගත්තා. දැන් කියන්නේ දෙන්න. ඉතින් හරි සුන්දරයි මේවා. හරි සුන්දර අහනකොට කන්ට මීපෙන යනවා. තර්ක හරි හොඳයි. කෝටි 5 ලක්ෂයක් ණය අරගෙන සිළු ආර්ථික දර්ශක 30කින් 28ක් ෆේල් කරගෙන ආර්ථිකයේ 105 ඉඳලා 2.5ට වට්ටවල මහ බැංකුව බිඳලා හොරු රැකලා දැන් කියනවා දෙන්න. මොකද්ද මේ රට? කොහෙද අපි යන්නේ? ඒක නිසා අර යුරෝපයේ ආර්ථික අර්බුදයක් මතුවුණා. කේන්ස් කිව්වා ගේන්න පිට්ටනියට ඔක්කොම ටික. ගෙනෙල්ල ඒ මිනිස්සුන්ට කියන වලවල් හාරන්න. දවල් වුණාට පස්සේ කන්න දෙන්න. හවස කියන වලවල් වහන්න කියලා. යනකොට පඩි දෙන්න. ඊට පස්සේ ඉඳලා toy වැඩේම කරන්න. තුන්වෙනි දවසේ එනකොට මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනකොට මිනිස්සු ඉල්ලනවා මට ග්ලව්ස් එකක් ඕනේ මේ වලවල් හාරන්න. මට බූට්ස් දෙකක් ඕන මෙතෙන්ට යන්න. මට අලවංගුවක් ඕන, මට උදැල්ලක් ඕන, මට කන්න ඕන. එතකොට අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? නිෂ්පාදනය පටන් ගන්න. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕන? නිෂ්පාදනය පටන් ගන්න. මේ 1950 කුෂිකර්මයේ තිබුණ 150. අද කුෂිකර්මාන් 104 වටලා තියෙනවා. මේ සේවා ආර්ථිකය බුබුලක් නග්ගලා තියෙනවා. 136 සේවා තිබුණ 156 දක්වා නග්ගලා තියෙනවා. ඉතින් මේ බුබුලෙන් ගැලවිලා ඇත්ත තැනකට දැන්වත් වැටෙන්න ඕනේ. ඒක නිසා මම කියන්නේ මේ රටේ මිනිස්සු ගැන ඇයි මේ පාලකයෝ මෙහෙම හිතන්නේ? අපි කවුද? අපි මුක්කුද මේ? කල්පනා කරලා බලන්න. ඉතින් ඒක නිසා අපි හිතන්නේ මේ ගමන වෙනස් කරන්න ඕන. දැන් ඔබතුමාලා එකක් කියන හොඳයි දැන්. දැන් මේ වෙලාවේ චන්දන කියනවා හැම කෙනා මේ හමුදා ආණ්ඩුවක් කරන්න කියලා. මම ඒකට සතුටක් තියෙනවා. මෙන්න මෙහෙම එක පැත්තකින් දුකක් තියෙනවා අනිත් පැත්තෙන් සතුටක් තියෙනවා. සතුට තමයි දැන් හැම කෙනාම කියන මේ හමුදා ආණ්ඩුවක් එක හොඳයි කියලා. ඇයි ඒ කියන්නේ මේ මහතුරු අසාර්ථකයි කියලාද පේන්න ඕනේ. අපි රට පාලනය කරේ නැහැ. එහෙනම් මේ මහතුරු ඔක්කොම අසාර්ථකයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ ඔක්කොම අසාර්ථකයි. නිසා හමුදා එකක් ඕන කියලා කියන්නේ ඒ නින්දනේ. මේ මොන මගුලක් හරි ඕන කියන්නේ දැන්. ඔක ගෙනාට පස්සේ තමයි ඒකේ මගුලේ රංගේ තේරෙන්නේ. ඒක නිසා ඒක ගෙනාට පස්සේ බලමු මේක මොකද්ද කියලා. ඒක යකා කොහමද කියලා. ඉතින් අර යකාට බයි මූද්‍ර බයින මූද්‍ර බයි කොටට එන ඔහමනේ අපි ඉන්නේ. ඉතින් ඒක නිසා මේක වෙනස් කරන්න චන්දන අපි ඇත්තටම සතුටුයි දැන්. ඔබතුමාලා හැම කෙනාම කියනවා මේක අපි හදමු. මේ නිෂ්පාදනය කරමු. ඒතර හොඳයි. හැබැයි දැන් මේ අනිත් පැත්තෙන් නේද? වංචාව නැති, හොරකම නැති, දූෂණය නැති, අර V8 වාහන නිකන් දෙන්නේ නැති, ওই දියගම වගේ විගඩම් කරන්නේ නැති තැනකටත් ආවොත් මම කියන්නේ අපේ ජීවිත කාලේ තව අවුරුදු 10කින් මැරෙලා යයි. අපිට ඕන මේ ඉන්න කාලේ ඔබතුමාලා හොඳ වැඩක් කරනවා. අපිට බලයට එන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපේ තාත්තලා මුත්තලා කවුරුවත් බලේ හිටියේ නැහැ. ගම්වල අහිංසක මිනිස්සු. අපි මේ රටට මැරෙලා යන්නට කලින් මේ රටේ අනාගත පරම්පරාවට ඔබතුමා හිතන්නේ චන්දන මේ මහ බැංකුව වාර්තාවේ තියෙනවා 2018 රුපියල අවප්‍රමාණීය වීමෙන් විතරක් කෝටි 1,06,000ක් ණය වැඩි වෙලා. හිතන්නේ එක වර්ෂයකට එක වසරකට කෝටි 1,06,000ක් ණය වැඩි වෙලා. කවුද ගෙවන්නේ? හයි. බොහොම ස්තුතියි චන්දන. බොහොම ස්තුතියි. දැන් වෙලා තියෙන එකෙන් කොච්චර වෙයිද දන්නේ නැහැ හැබැයි නේ. දන්න බෑ චන්දන කොහේ වැටෙයිද කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා. චන්දන කවුරුත් පිළිගන්නවා මේක අනපේක්ෂිත විදියට කවුරුවත් ලෝකෙ මොන රාජ්‍යයක්වත් බලාපොරොත්තු නොවුන ආකාරයට ඉතාමත් අවාසනාවන්ත විදියට හැම රාජ්‍යයකටම මූණ දෙන්න වෙච්ච තත්ත්වයක්. එතකොට මේ ආණ්ඩුවේ ආපු ගමම්ම යම් බදු සහනයක් දුන්න විශේෂයෙන්ම මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට. ඒකට හුඟක් විශාල විවේචන තිබුණා ආණ්ඩුවේ ආදායම මේක මගින් අඩු වෙනවා කියලා. දැන් එහෙම කරේ ආණ්ඩුව
මොකද ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒගොල්ලන්ගෙන් දිගින් දිගටම බදු ලබා ගැනීම කරන්න බෑ. මොකද ඒ ව්‍යාපාරික ප්‍රජාව කඩා වැටුනොත් අර තියෙන බද්දත් යම් ප්‍රමාණයකට හරි ලබා ගන්න එකත් ඒකත් නැත්තටම නැති වෙනවා. දැන් මේ වේසනේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ. එතකොට ඒක දීපු නිසා ව්‍යාපාරිකයාට යම් ආකාරයකින් හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් රටේ ඇති වෙලා තියෙනවා. ඊළඟට විපක්ෂයේ ඉන්නකොට හැමෝම කියනවා දෙන ගාන මදි කියලා. දැන් 2015 අපි හදපු ආණ්ඩුව සමෘද්ධිය අලුතෙන් විශාල ප්‍රමාණයකට දෙනවා කියවනේ. දැන් දාගමගේ මැතිතුමා දන්නවා ලක්ෂ 5යි ගානක ලැයිස්තුවක් හැදුවා. හැබැයි ඇත්තටම අයේ අවුරුදු 5 ඇතුළත ඒ රුපියල් 5000ව දී ගන්න බැරි වුණානේ. 3,85,000කට තමන්ගේ අවුරුද්දේ අවුරුදු 5ක් ඇතුළත හදාගත්ත ලැයිස්තුවේ අවුරුදු 5 ඉවර වෙනකන් ඒ 3,85,000ටවත් දෙන්න බැරි වුණා. වැඩි හිටි දීමනාව 1,37,000කටත් පොරොත්තු ලැයිස්තුවේ තියුව මිසක් ඒත් දී ගන්න බැරි වුණා. එතකොට මේ දෙන්නේ මේ ආණ්ඩුවේ සල්ලි කියලා මේ දෙන්නේ මේ ජනතාවගේම සල්ලි මේවා. මේවා ආණ්ඩුවේ ඇමතිලාටවත් ජනාධිපතිට අපි කාටවත් අයිති සල්ලි නෙවෙයි. ආණ්ඩුවක් තියෙන්නේ කළමනාකරණය කර ගැනීමේ හැකියාව. එතකොට මේ කළමනාකරණය කිරීම හැකියාව තුල දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය රජය දෙනවා. මොකද රජයේ දැන් මුදල් අච්චු ගහන්නත් ඇති ප්‍රමාණයක්. ඒක හැම ආණ්ඩුවෙම හැමදාම කරලා තියෙන ඕන වාර්ෂිකව ගහපු එක අවුරුදු 15 මල්ලක දැන් තියෙනවා. හැම අවුරුද්දෙම මුදල් අච්චු ගැසීමක් සිද්ධ කරනවා. ඒ මුදල් අච්චු ගැනීම මේ තහනම් දෙයක් නෙවෙයි. රාජ්‍ය කළමනාකරණයේදී මුල්ල කළමනාකරණයේදී ඒක එක කොටසක්. ඒක අපේ රාජ්‍යනේ මුළු ලෝකෙම රාජ්‍ය කරන. එතකොට අපිට විරුද්ධ පක් විරුද්ධ ආණ්ඩුව තියෙන කාලේ ඒක ගහනකොට නරකයි අපේ කාලේ ගහනකොට හොඳයි කියලා එහෙම තත්වයකට අපිට කතා කරන්න බෑනේ. එතකොට දැන් මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඇත්ත වශයෙන්ම මූලික වශයෙන් මමත් පිළිගන්නවා මම හැමදාම පිළිගත්ත දෙයක් කියපු දෙයක් තමයි අපේ කෘෂිකාර්මික ආර්ථික ප්‍රතිපත්තිය අපි ඉස්සරහට ගන්න ඕන. ඒක සම්පූර්ණයෙන් දුර්වල කරලා ඒකයි මම කිව්වේ අක්කර ලක්ෂයක් උඹුරු ටික විතරක් අවුරුදු 3ක් වගා කරලා නැත්නම් කොහොමද රටේ බත් කන්නේ? ඉතින් කෝටි 5000ක හාල් ගේන්න වෙනවා. ඉතින් රටේ නායකයෝත් කිව්වා මේකයි අපි මෙච්චර දඟලන්න ඕනේ වී වගා කරන්න අපි පාකිස්තානෙන් ගේමු ලාභෙට කියලා. හැබැයි ඉතින් මේ වගේ වෙලාවක තේරෙනවා ඒකේ තියෙන භයානකකම. ඒකට අපේ තිබුණ කර්මාන්ත පොඩි පොඩිව සියල්ල වැහිලා ගිහිල්ලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තත් අපේ ඔය මේ සාර්ථකව කරන ව්‍යාපාරික ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් ඉන්නේ දැන්. හුඟක් ඒවා කඩා වැටලා තියෙන්නේ. අර කර්මාන්ත ඒ කාලේ 200යි කියපු ඒවායි දැන් එහෙම නැහැ. දැන් ප්‍රධාන පොලේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒකෙන් තමයි මේ දායකමගේ මෙතුමාලගේ වගේ ව්‍යාපාර වලින් ඒ ආදායම එනවා. එතකොට දැන් මේක අපි ආරක්ෂා කරගන්න එතුමා හොඳ යෝජනාවක් ඉදිරිපත් කරා. ඇත්තටම අපිට ලෝකයේ අනිත් රටවල් වලට වැඩිය හොඳ අවස්ථාවක් ඔපචුනිටි එකක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි මේ දේශපාලන විරසක වායයක් ඇති කරගෙන මේ අවලාද කර ඉඳලා මේක කරන්න බෑ. මේකට සියලු දෙනාගේම එකඟත්වයක් තියෙන්න ඕන, සියලු දෙනා සහාය තියෙන්න ඕන. ඒ වගේම මම පිළිගන්නවා මේකේ අවංක වෙන්න ඕන. දැන් දේශපාලඥයින්ට හොරකම් කරයි කියලා සැප විඳිනවයි කියලා හුඟක් චෝදනා දැන් තියෙනවා. දැන් මට තියෙනවා හරි ප්‍රශ්නයක්. ඉතින් මම නම් ඇත්තටම මම අවුරුදු 16ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මම පාර්ලිමේන්තුවේ හරි ඇමතිකමේ හරි පඩියක් කවදාවත් සතපහ මගේ ප්‍රයෝජනෙට අරගෙන නැහැ. මම ඒක සමාජ සේවයේ හිස්පිරිතාල වලට රෝහල් වලට දීලා තමයි එහෙම තමයි අපි වැඩ කරන්නේ. ඒතර ඇමතිකම කරනකොට පෙට්‍රල් දීමනාවත් එක්ක අපිට දැන් හම්බෙන්නේ ලක්ෂ 4ක්. හැබැයි කවදාවත් අපිට මේ රජයේ වැඩ කටයුතු ටික වලට අපිට ඇවිදින්න බෑ ලක්ෂ 8ක් 10ක් පෙට්‍රල් ගන්න නැතුව. ඉතින් ඒක නිසා දැන් මේ දේශපාලඥයෙක් විදිහට මටත් දේශපාලනය කරන්න කිසිම උවමනාවක් නැහැ එහෙම. මේ ඇමතිකමේ മന്ത്രിකමේ වැජබෙන්න ඕනි කියලා එහෙම උවමනාවකුත් නැහැ. හැබැයි අපිට මැරෙන්න කලින් මේ රට ආරක්ෂා කරගන්න ඕන, මේ රටට යමක් කරන්න ඕනේ කියන හැඟීම විතරයි තියෙන්නේ. අපිට ස්වයංපෝෂිතයෙන් අපිට දෙපයින් නැගී හිටින්න පුළුවන් නිසා මේ දේශපාලනය කරන්නේ. නැත්තම් මේ දේශපාලනය ජීවත් වීම සඳහා දේශපාලනය කරනවා නම් ওই ඕන චෝදනාවක් අපිට කරාට කමක් නැහැ. දැන් මං හිතන්නේ මේ මෙතන කවුරුත් එහෙම ඉන්නවයි කියලා. දැන් අපි බලන්නේ අපිට කරන්න පුළුවන් මට්ටමින් අපි දේශපාලන පක්ෂයක් නියෝජනය කරයි කියලා. ඒ දේශපාලන පක්ෂය අපිට ඕන විදිහට හදාගන්න බෑ කවදාවත්. අපිට ඕන දේ කරන්නෙත් නැහැ. එතකොට ඒක ඇතුළේ ඉඳගෙන අපිට නිවැරදි කරගන්න පුළුවන් ප්‍රතිශතයට ඒ නිවැරදි කරගෙන තමයි අපි යන්නේ. දැන් මෙතුමා අවුරුදු 5ක් ඉඳලා එතුමාගේ කෝල්ඩ් ස්ටෝරේජ් එක හදාගන්න බැරි වුණානේ. දැන් මම අධිකරණ සංකීර්ණය හදන්න ඔක්කොම ඉවර කරලා
මුල්ගල් තියන්න ලෑස්තිනකොට ෆයිල් එක ඇවිල්ලා අරගෙන ගියා මට ඒක කරගන්න බැරි වුණානේ. ඉතින් ඒක නිසා අපි මේ එක පුද්ගලෙක් විසින් මේක මේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඒ නිසා මේක සාමූහිකව හැමෝගෙම වගකීමක් තියෙන්න ඕන. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්නේ දැන් මම දේශපාලනික වශයෙන් මම දැඩි තීන්දුවක් අරගෙන මේ මැතිවරණදී කටයුතු කරේ අපිට වංචාවෙන් දූෂණයෙන් තොරව අවංකවම රටේ ආරක්ෂාව තහවුරු කරන මේ ආර්ථිකය ගැන කතා කරලා වැඩ නැහැ රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැන්න. දැන් ගිය අවුරුද්දේ වගේ පාස්කු දාසේ ඇවිල්ලා මිනිස්සු දේවස්ථාන වල ඉඳිද්දි මරලා දාලා යනවා නම් ඒ වගේ එහෙම ආරක්ෂාව නැති රටක මේ ආර්ථික නියහැවල් අපි කතා කරන එක මා විහිළුවක් වෙනවා. ඒකට රටේ ආරක්ෂාවත් සපයමින් ආර්ථිකය ගොඩනගන්න පුළුවන් අවංක නායකත්වයක් දැන් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒක සඳහා එතුමට නියම ක්‍රමවේදයක් නියම පරිසරයක් තාම නිර්මාණය වෙලා නැහැ. ඒ සඳහා ආණ්ඩුවක් හදන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් මේ ව්‍යවස්ථාවේ තියෙන ක්‍රමයට අනුව තමයි ආණ්ඩුව හදන්න කියනමුත් අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච කොවිඩ් නිසා මැතිවරණය කල් ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශයේ යම් අවස්ථාවක නිර්දේශ කරනවා නම් මැතිවරණ කොමිසමේක කරයි. මොකද අපි 19 වෙනි සංශෝධනයෙන් ඒ පිළිබඳව පූර්ණ වගකීම දේශපාලඥයින්ගෙන් ජනාධිපතිගෙන් ඉවත් කරලා ස්වාධීනව නිදහස දීලා තියෙනවා මැතිවරණ කොමිසමට. එතකොට මේ මැතිවරණ කොමිසමේ මැතිවරණය පවත්වනකොට ඉතින් ජනතාව වෙතත් ඔබලට වගකීමක් තියෙනවා රට වෙනුවෙන් ඒ සේවය ඉෂ්ට කරන්න පුළුවන් ඒතෝර ලෙවන්න. ඉතින් ඒ අනුව ඒ ශාස්ත්‍රයන් පිළිබඳව එක එක අයට තියෙන එක එක ශාස්ත්‍රවල විශේෂඥතාවය. ඉතින් ඒවායේ එකමුතුවකින් තමයි අශෝක අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. මේක මේ වෛරී දේශපාලනය තුළ අවලාද දේශපාලනය තුළ මේක කරන්න බෑ. ඒකට අපි අවංකවම රට වෙනුවෙන් මේ දේ කරනවයි කියලා කැප වෙලා මේ ඔක්කො එකක්වත් අපි වෙනුවෙන් නෙවෙයි ඇත්තටම අපි කරන්නේ අපි අනාගත පරම්පරාව. දැන් බොහොම ස්තුතියි. දැන් ඔබතුමා වගේ ඒ කියන්නේ වියත් දේශපාලඥයන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන අපිට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරගන්න ඕනේ. ඒකේ තියෙන අයිතිය ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒකට සඳහා තමයි ඔබතුමාලා යන්නේ. හැබැයි මේ දැන් අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ගත්තොත් එහෙම ලක්ෂ මිලියන 75ක් විතර වියදම් කරන්න වෙනව නේද ඡන්දෙට? මොනවටද? ඡන්දෙක් කරන්න. ඔය එක එක්කෙනා එක එක ප්‍රමාණවලට වියදම් කරනවා. සමහරු මන් දන්නවා මට ඇහිලා තියෙනවා කියනවා ගිය ඡන්දෙදී මිලියන 100 වියදම් කරපු අයත් ඉන්නවා. ඔව් ඒක මන් දන්නේ නැහැ ඒගොල්ලෝ කොහොම වියදම් කරාද කියලා. ඔය මම නම් එහෙම වියදම් කරන්නේ මට සල්ලි නැහැ. මට තියෙන ප්‍රමාණය අනුව මමත් යම් මුදලක් වියදම් කරනවා. හැබැයි ඒවෙන් කවදාවත් අපිට ඒක ඇත්තටම දැන් ඒ වියදම් කරලා ගිහිල්ලත් මේ ඕනේම ටික කරගන්න බැරි නම් ඇයි ආපහු යන්නේ? ඇත්තටම චන්දන ඔබ ආපු ප්‍රශ්නේ බොහොම වැදගත්. ඔය ඊන්සාම තමයි මම 2007 මතකයි මම මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ගැටුමක් ඇති කරගත්තා. පෝප් වාර්තාවේ දූෂිතයෝ ටික අරගෙන ආණ්ඩුවේ ඇමතිකම් දෙන්න ඉපැයි කියලා තමයි මම විපක්ෂයට ගියේ ගෙදර යන්න. බොහොම කැමැත්තෙන් ගියේ. මගේ වෘත්තිය කරගෙන කොච්චර නිදහසේ මට ඉන්න පුළුවන්ද? එතකොට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට නොඑක් ආකාරයෙන් එතුමා ආරාධනා කරලා ඔබගෙන් යමක් රටට කරන්න ඕන නිසායි කියලා ඒ එතුමා ආරාධනා කරපු නිසා තමයි ජාතික ලැයිස්තුවේ දුන්න එක ඒකත් එපැයි කියලා තමයි මං කිව්වේ බලමු. ජනතාව ඕනයි කියනවා නම් විතරක් මම ඉන්නම් කියන එක තමයි පහුගිය මැතිවරණ දෙකේදී මම තරඟ කළේ. ඇත්තටම දැන් ඒ ආණ්ඩුවේ මම විපක්ෂයේ ඇමතිනේ. මොකද ආණ්ඩුවේ දෙවෙනි කැබිනට් මණ්ඩල රැස්වීමේ ඉඳලා මම විපක්ෂේ. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි කියලා කැබිනට් පත්‍රිකාව ඉදගෙන ආපු දවසේ දෙවෙනි කැබිනට් මණ්ඩලෙ මම විරුද්ධ වුණා. ඒ ඔහු දූෂිතයෙක් කියන කාරණේ මම කිව්වා. ඉතින් එදා ඉඳලා මම විපක්ෂයේ മന്ത്രി ඇමතිවරයෙක් විදියට තමයි ඒක අමුතු සම්ප්‍රදායක් තුල ගියපු කැබිනට් මණ්ඩලය. අන්තිමට මම මගේ ප්‍රතිපත්ති මත සටන් කරා. සහරාන්ගේ ප්‍රහාර ගැන මාස 30කට කලින් ගෝ හම්බන්තොට විකුණුවට විරුද්ධ නැහැ. ඉතින් මාවස් කරා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මම බොහොම කැමැත්තෙන් ඒ නිරපා දැමීම බාරගත්තා. හැබැයි මේ සටන අතාරින්නේ නැහැ. නෑ සටන මම සටන නෙවෙයි. මේ රට වෙනුවෙන් යමක් කරන්න තියෙන සටන මිසක් මගේ දේශපාලන සටනක් නෙවෙයි තියෙන්නේ. හරි. ඒ වෙලාවේ තමයි මම තීරණය කරේ මේ වෙලාවේ රට බේර ගන්න නම් අපේ රටේ විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් අපිට ඉන්න අපේක්ෂකයින්ගේ අතරින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි පමණයි විශ්වාසය තබන්න පුළුවන් කියලා ඒ සටනට ආවා. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ මේ දේශපාලනික තවත් ඉදිරියට යන්න උවමනක් තිබෙත් නැහැ.
අදහසක් තිබුණෙත් නෑ. මම ඔබතුමාට මතක ඇති පළවෙනි ප්‍රවෘත්ත සාකච්ඡාවේදී කිව්වා මේක ගනුදෙනුවක් නෙවෙයි, ඉන් රිටර්න් මොකුත් නෑ. මම ඒකපාක්ෂිකව මෙතුමා මේ ජනාධිපති කරන්න සහාය දෙනවා විතරයි. හරි. දැන් මේ ප්‍රශ්නේ උනේ එතුමා දැඩි ලෙස මට කරපු ඉල්ලීම නිසා තමයි නැවත වතාවක් එතුමාගේ ලැයිස්තුවෙන් කොළඹින් ඉල්ලන්න කියපුවාම මට ඉල්ලීමට මං ගරු කරන්න. හරි හොඳයි. ඒක තමයි සිද්ධ වුණේ. හරි. සමගි ජන බලවේගයේ හිටපු නියෝජනය කරන හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා. මං හිතන්නේ මෙතන ඉදිරිපත් වෙච්ච අදහස් එක්ක මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මොකද අපි ඔක්කොම යම් කිසි විදියකට හෝ අදහස් වලින් හෝ එකතු වෙන්න බැරි නම් මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. අපි දැකලා තියෙනවා රටවල් යුද්ධ වලින් ඉතා විශාල ලෙස කඩා වැටිලා. නමුත් ගොඩාපු රටවල් ජපානය වගේ රටක් ගත්තාම යුද්ධෙන් කොච්චර බැට කාලද? අද වියට්නාමේ කොච්චර ඉදිරියෙන් ඉන්නවද? ඇයි අපිට බැරි? අපි නිදහස ලබා ගන්නකොට ඉංගලන්තයේ ප්‍රධාන පුවත්පතේ මේ එඩිටෝරියල් එක තිබ්බේ ආසියාවේ ඊළඟ ස්විට්සර්ලන්තය. ආසියාවේ ස්විට්සර්ලන්තයට මොකද වුනේ? අපිට වඩා ඉස්සරහින් හිටිය එක රටයි ජපානය. අපි ජපානය වගේ කී ගුණයකින් පහත බැහැරද? අපිට වඩා කී ගුණයකින් ඉහළද ජපානය? කොරියාව කියලා අපි විහිළු කරා ඒ කාලේ. අද කොරියාව කොච්චර ඉහළින්ද ඉන්නේ? ඇයි අපිට බැරි වුනේ? අපිට කොතනද වැරදුනේ? මම හිතන්නේ මූලික කාරණා දෙකක් තියෙනවා. මම මෙතුමා කියන දේත් එක්ක එකඟ වෙනවා. ඒ කියන්නේ අපේ තිබුණා මේ දේශපාලනයේ සමග දෙනවා. ටකරමක් දුන්නොත් තමයි ඡන්ද දෙන්නේ. හාල් දෙන්න ඕනේ. දැන් ඒකනේ මේ 5000ක් දුන්නේ බෙදන්න ඕනේ. 5000 මේ කොහොමද පවුල් 78 ලක්ෂ 78 කලේ බෙදුවේ? මොකද මේ 5000 දෙන්නේ මොකද? බැසිල් රාජපක්ෂ මහත්තයා උඩින් ඉන්නවා. එයාගේ පළාත් පාලන മന്ത്രി කණ්ඩායම යටින් ඉන්නවා. ඒ කට්ටිය කියලා සල්ලි බෙදනවා. ඡන්ද ගන්න. ටකරම් බෙදනවා. ටියුබ් බෙදනවා. ඒවා බෙදනවා. හරි පොඩ්ඩක් කියන්නකෝ මේක මේ වෙලාවේ මේවා ගන්න බෑ. හරි මේ සල්ලි බෙදන්නේ ඒ සම්ප්‍රදාය තමයි ඒක. එක පැත්තකින් බෙදපන්. හරි. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙනවා. බෙදුවේ නැත්තම් මොනවටද මං ඡන්ද දෙන්නේ? මේ මිනිහ අපිට කිසි දෙයක් දීලා නැහැනේ. අපිට මොකක් හරි දෙන්න ඕනේ. මොකක් හරි බෙදුවොත් අපිට ඡන්දයක් ගන්න පුළුවන්. සල්ලි තියෙන මිනිස්සු මේ දවස්වල බලන්නකෝ. අතන හාල් බෙදනවා, මෙතන හාල් බෙදනවා, අතන පරිප්පු බෙදනවා, මෙතන ලුණු බෙදනවා, ගෝණි පිටින් උස්සන් යනවා. අම්මෝ පුදුම ලැබියාවක් මිනිස්සුන්ට මේ දවස්වල තියෙන්නේ. දේශපාලනඥයා හොයාගන්න බෑ වෙන දවස්වලට. මේ දවස්වල කැරට්ම බෙදනවා කිලෝ ගණන්. හරි? මොකද ඒක තමයි සම්ප්‍රදාය. ඉතින් මෙහෙම ගිහිල්ලා කවදාවත් මේ රට නම් දියුණු කරන්න බෑ. හැබැයි අවස්ථාවල් සමහර වෙලාවට එනවා රාජ්‍ය විසින් මැදිහත් වෙන්න ඕනේ. දයා ගමගේ කියන්නේ ඊටාත්ම ඉහළ පෙළේ ව්‍යාපාරික. එතුමාගේ ජීවිත කතාව මම හිතන්නේ මේ ලංකාවේ හැමෝම දන්නවා. එතුමා කියන දේ අපි ගරු කරනවා. එතුමා තේරුම් අරගෙන තියෙනවා ප්‍රැක්ටිකල් බිස්නස්මෑන් කෙනෙක් හැටියට ප්‍රශ්නේ මොකද්ද? ආණ්ඩුව මේ අවස්ථාවේ ව්‍යාපාරිකයා බේරගත්තේ නැත්නම් අර මිලියන් 8ක් ලක්ෂ 80ක් මේ රටේ වැඩ කරනවා. රජයේ වැඩ කරන්නේ ලක්ෂ 12යි. ඉතුරු ප්‍රමාණයම එක්ක ස්වයං රැකියා, එහෙමත් නැත්නම් එදිනෙදා, එහෙමත් නැත්නම් ආයතනවල වැඩ කරනවා. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තා. දළදේශීය නිෂ්පාදනයෙන් 10%ක විතර ප්‍රමාණයක් ස්ටිමියුලස් පැකේජ් එකක් දිරිගැන්වීමක් හැටියට ඉදිරිපත් කළා තියෙනවා. ඇයි අපිට දෙන්න බැරි මේ අවස්ථාවේ? ඇයි අපි හිර වෙලා ඉන්නේ? අපි දෙනවා තියා පඩි ටිකවත් ගෙවා ගන්න බෑ. ඇයි අපේ භාණ්ඩාගාරයේ හිස්? ඇයි භාණ්ඩාගාරයේ හිස්? අපිට භාණ්ඩාගාරයට සල්ලි ලැබෙන්නේ කොහොමද? භාණ්ඩාගාරයට සල්ලි ලැබෙන්නේ බදු වලින්. බදු මිනිස්සු ගෙවන්නේ නැත්නම් ආණ්ඩුවට කොහෙන්ද සල්ලි? මිනිස්සු හැමදාම බලන්නේ බදු නොගෙව පැනලා යන්න නා. එහෙමත් නැත්නම් බදු ප්‍රමාණය එන්න අඩු කර ගන්න නා. රජයත් බලන්නේ නෑ උඹලා බදු ගෙවන්න ඕනේ අපි කොහොම හරි මේක දෙන්නම් කියලා නා. හරි? එහෙනම් කොහෙන්ද ආණ්ඩුවක් කරගෙන යන්නේ? මේක ආර්ථික විද්‍යාව කියන්නේ මුදල් අච්චු ගහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගරු මන්ත්‍රීතුමා මුදල් අච්චු ගහලා තියෙනවා
මම දැන් මේ ගාන හදලා බැලුවා 229ක් විතර බිලියන් 229ක් විතර. මාර්තු මාසේ මුල ඉඳලා ගත්තොත් රුපියල් බිලියන 234ක්. ඔව් දැන් වගේ ඊට අන්න වගේ ප්‍රමාණයක් දැන් මේ අච්චු ගහනවා කියන එක එහෙම මේ ප්‍රෙස් එකේ ගිහිල්ලා අච්චු ගහනවා නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් ලබා ගන්නවා. හැබැයි ඒකේ යම් කිසි ප්‍රමාණයක් විනාශ වෙලත් යනවා. මොකද රුපියල රැක ගැනීම සඳහා ඩොලර් මුදා හරිනකොට රටේ මේ වෙළඳ පොලේ තියෙන මුදල් නැවත ලබා ගන්නවා. ඉතින් එක පැත්තකින් මේ නිර්මාණය කරනවා. එක පැත්තකින් අච්චු ගහනවා. අනිත් පැත්තෙන් විනාශ කරනවා. ඉතින් ඒ දෙකේ බැලන්ස් එකක් තමයි තියෙන්නේ. සිංගප්පූරුවේ ප්‍රථම මේ මුදල් ඇමතිවරයා කිව්වා මොකද සිංගප්පූරුවට ලංකාව වෙන්නනේ ඕන වෙලා තිබුණේ. ලී කුවන් යූ කොළඹ දැකලා කිව්වේ මට සිංගප්පූරුව කොළඹ වගේ හැදෙන්න ඕනේ කියලානේ. එතකොට ඒගොල්ලෝ කිව්වා කිසි දවසක මුදල් අච්චු ගහලා නම් රටක් ගොඩ ගන්න බෑ. ඒක තමයි සිංගප්පූරුවට මහ බැංකුවක් නැත්තේ. ඒක තමයි සිංගප්පූරුවට මුදල් අච්චු ගහන්න බැරි. මෙතුමා කිව්වා වාගේ අර තියෙන විදේශ සංචිතවල ප්‍රමාණයට තමයි මුදල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලන්ගේ මොනිටරි ඔතොරිටි එකක් තියෙන්නේ. ඒක තමයි ඒගොල්ලෝ මේ දේශපාලන ඕනෑපාකම් වලට මුදල් අච්චු ගහලා උද්දමනය වැඩි කරලා ඔවුන්ගේ ඩොලරේ ආගේ විනාශ කර ගන්න නැත්තේ. එහෙම තමයි හොංකොං දිනු වෙලා තියෙන්නේ. ඉතින් අපිට විනයක් ඕනේ. මුදල් පිළිබඳව විනයක් ඕනේ. ඉතින් එහෙම නැතුව අපිට මේක දිනු කරන්න බෑ. හැබැයි මම මේක අවසන් කරන්න. ඒ තමයි අපි තාම සරල භාණ්ඩ නිෂ්පාදනය කරන රටක්. සරල භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් අපිට ලබා ගන්න පුළුවන් අඩු වේතන අපිට මේ ෂර්ට් මහලා මේ ඩොලර් 25000ක ඒක පුද්ගල ආදායමක් හොයාගන්න බෑ. අපි ඩොලර් 25000ක ඒක පුද්ගල ආදායමක් හොයාගන්නකොට අපිට නිකන් මේක හීනයක් වගේ හිතෙනවා. තාම අපිට 4000යි. අපි කොහොමද 25000ට යන්නේ? 25000 නෙමෙයි සිංගප්පූරුව 50000යි. 50000යි. හැබැයි සිංගප්පූරුව අපිට වඩා පල්ලෙහාන් හිටියේ. කොහොමද එතනට ගියේ? ඒගොල්ලෝ සරල භාණ්ඩ හදන්නේ නැහැ. ඒගොල්ලෝ හදන්නේ සංකීර්ණ භාණ්ඩ. සංකීර්ණ භාණ්ඩ හදනවා නම් වේතනයක් ගන්න පුළුවන්. 25000ක වේතනයක් ගන්න පුළුවන්. ඉතින් සරල භාණ්ඩ හදන රටක ඉඳලා සංකීර්ණ භාණ්ඩ හදන රටක් බවට අපි පරිවර්තනය වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් තාක්ෂණය උපයෝගී කරගෙන විතරයි. හරි තාක්ෂණය මේ හරහා අපේ රට ඉහළ තරඟකාරී රටක් හැටියට මේ අපේ රටේ තියෙන අපේ පිහිටීම පාවිච්චි කරලා දියුණු කරන්න ඕනේ. අන්තිම වශයෙන් කියන්නම් අපි කෘෂිකර්මය ගැන කතා කරපු නිසා මෙතුමා කිව්වා මේ ධාන්‍යාගාරය පෙරදිග ධාන්‍යාගාරය පරාක්‍රම බාහු රජුරෝ 12 වෙනි සියවසේ මේ කෘෂිකර්මයෙන් ගොඩ නගනකොට අපි කතා කරන්නේ නැති දෙයක් තියෙනවා. ඒ රජතුමා මේ ප්‍රදේශයේ ලංකාව තමයි මේ ට්‍රේඩ් හබ් එක. ඒ කියන්නේ වෙළඳ කේන්ද්‍රස්ථානය. කළුතර තමයි දාලා තියෙන විජේවර්ධන මහත්තයා මේ ගැන ඉතාමත් හොඳ ලිපිපේලියක් ලියලා තිබුණා. මේ කළුතර තමයි දාලා තිබුණේ පළවෙනි එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් zone එක. හරි. එතන ඉඳලා මේ ඇත්දාල, මුත්තු, මැණික් ඊළඟට අරක්කු එව්වා මේ එක එක රටවල් වලින් කියලා ගාලු අරයි. වෙන රටවල් වලට ගෙනහිලා දෙනවා. එතකොට ලෝකෙත් එක එකතු වෙලා තියෙනවා. අපි හිතනවා නම් මේ කොවිඩ් එකත් එක්ක අපි සංවෘත ආර්ථිකයට යන්න ඕනේ කියලා. එහෙමනම් ඒක තමයි අපි කරගන්න ලොකුම වැරද්ද. සුනාමි එකෙන් පස්සේ මිනිස්සු මූදු ගියේ නෑ. හැබැයි ටික දවසකින් ආයෙ ගියා. නැව් ගියා. කොවිඩ් එක ආවා. කොවිඩ් එක යනවා හෙට අනිද්දා. ඉතින් කොවිඩ් එක ආපු නිසා අපේ රටේ අපි ඔක්කොම කරගමු. අපි ස්වයං පෝෂිත වෙමු. අපි මේ පාලන් ටික පුච්චලා දාමු. අපි සංවෘත වෙමු කියලා ගියොත් එහෙම එතනෙන් අපිට ගොඩ ඒමක්ම නැහැ. අපි මේ චැලෙන්ජ් එක ගන්න ඕනේ. අපි ඉස්සරහට ගමන් කරන්න ඕනේ. හරි. බොහොම ස්තුතියි ඔබතුමාලා සියලු දෙනාටම මේ සංවාදයට සහභාගී වුණාට. අපි ප්‍රේක්ෂක හිතවතුනි ඔබේ වාරේ අපි ලබන සතිය හම්බ වෙනවා. මේක සමහර වෙලාවට